හොඳයි දැන් සියලු දෙනාම බුද්ධ පූජාවට ප්‍රථමයෙන් පංචශීලයේ සමාදන් වුණු නිසා නැවතත් පන්සිල් සමාදන් වීම අවශ්‍ය වෙන්නේ නැහැ. හැමදෙනාම සාදු කියලා නිශ්ශබ්ද වෙන්න ධර්ම ශ්‍රවණය කරන්න. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තෝ සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස චිත්තුප්පාද මත්තම්පි චේචුන්ද කුසලේසු ධම්මේසු බහුකාරං වදාමි කෝපන වාදෝ කායේන වාචාය අනුවිධීයනාසෝති. උග්ගල්ගොඩ බුදුගල්ගොඩ පුරාණ මහා විහාරාධිපති අතිගෞරවනීය සාරානන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයන් අවසරයි. සද්ධාවන්ත පින්නතුනි, අද දවසේ මෙබඳු ධර්ම දේශනාවක් මේ විහාරස්ථානයේ සිදු කරන්නේ කවර අරමුණක් ඇතිවද කියන බව ගෞරවනීය ලොකු හාමුදුරන් වහන්සේ මුලින් පැහැදිලි කරන්නට යෙදුණා. උග්ගල්බඩ පදිංචිව සිට මීට වසර 5කට පමණ පෙර අභාව ප්‍රාප්ත වූ පී.ඒ. පියසේන මහත්මයාට ඒ තමන්ගේ ආදරණීය ස්වාමි පුරුෂයාණන්ට පියාණන්ට මාමට ආදි වශයෙන් ඥාතීත්වයන් කල්පනා කරගෙන එතුමන්ට පුණ්‍යානුමෝදනා කිරීමේ අරමුණ පෙරදරි කරගෙන චිත්‍රා සුරවීර මෑණියන් දරුවන් ඥාති හිත මිත්‍රාදීන් සියලු දෙනාම එකතු වෙලා අද දවසේ මේ පින්කම සිද්ධ කරන්නට කටයුතු සම්පාදනය කරගත්තා. ගෞරවනීය ලොකු හාමුදුරන් වහන්සේගේ පූර්ණ ආශිර්වාදයෙන් මඟ පෙන්වීම ඇතිව ගම්වාසී ප්‍රදේශවාසී සියලු දෙනාටම දහම් අසන්නට අවස්ථාවක් සලස්වා දෙමින් තම තමන්ටත් මෙලොව පරලොව අභිවෘද්ධිය පිණිස හේතු වෙන ධර්මානුශාසනාවක් ශ්‍රවණය කරමින් ඒ තුලින් සිදු කරගන්නා වූ කුසලය පියසේන මහත්මයා ඇතුළු මිය පරලෝකීය සියලු ඥාතීන්ට අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වෙන්නේ. අද ධර්ම දේශනාව සඳහා කවර මාතෘකාවක් යොදා ගැනීම සුදුසුද? එබඳු යම් කරුණක් පිළිබඳව බලාපොරොත්තුවක් තියනවද කියලා විමසපු අවස්ථාවේ ඒ දරුවන් විසින් විශේෂයෙන් සිහිපත් කරන්නට යෙදුණා. මේ එක්රැස් වෙන ගම්වාසී ප්‍රදේශවාසී හැම දෙනාටම ඊටාම සරල තැන ඉඳලා නිර්වාණ අවබෝධය දක්වා මේ දහම් මඟ සරලව පැහැදිලි කරලා දෙනවා නම් හොඳයි කියලා.
ඉතින් ඒක විවිධ පැතිවලින් අපට පැහැදිලි කරමින් ඉතා සංකීර්ණ දේශනාවක් හැටියට කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් එක කාරණයක් පාදක කොටගෙන අපට නිවන් දකින්න ක්‍රමය පැහැදිලි කරගන්නත් පුළුවන්. අපේ රේරුකාණේ චන්දවිමල මහානායක හාමුදුරුවෝ වැඩ ඉන්න කාලේ නිතර සිහිපත් කරපු දෙයක් තමයි කෙනෙකුට නිවන් අවබෝධ කරන්න මුළු ත්‍රිපිටකයම දැන ගැනීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. කරණීය මෙත්ත සූත්‍රයේ හරි කමක් නැහැ. හරියට දැන ඉගෙනගෙන පුහුණු කරනවා නම් එපමණක්ම වුණත් නිවන් දකින්නට ප්‍රමාණවත්. ඒ කුමක් නිසාද? බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ ඉන්න කාලේ ඒ භික්ෂුන් වහන්සේලා අවශේෂ ශ්‍රාවකයෝ නිවන් දැක්කේ මුළු ත්‍රිපිටකයේම කරුණු අහලා නෙමෙයි. අපිට දැනුමක් වශයෙන් බහුශ්‍රත භාවය ඇති කරගන්න, එහෙම දැන ඉගෙන ගන්න පුළුවන් නම් ඒක වඩා හොඳයි. නමුත් නිවන් දැකීම සඳහා අවශ්‍ය වෙන්නේ ඒ සියල්ලක් දැන ඉගෙන ගැනීම නෙමෙයි, දන්නා දහම් කරුණ මනවින් ප්‍රගුණ කිරීමයි කියන බව බුදුරජාණන් වහන්සේම දේශනා කරනවා. දිනක් එක් භික්ෂූන් වහන්සේ නමක් බුදුරජාණන් වහන්සේගෙන් විමසනවා, ස්වාමීනි බහුශ්‍රතයි කියලා කියනවා. කොපමණකින්ද කෙනෙක් බහුශ්‍රත වෙන්නේ? කොයිතරම් ධර්ම කරුණු දැන ඉගෙන ගන්නට ඕනද කෙනෙක් බහුශ්‍රත වෙන්න? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මහණ, යම් කෙනෙක් එක් ගාතාවක් දැන ඉගෙන ගත්තත් කමක් නැහැ. ඒ ගාතාවේ අරුත් සිහිපත් කරමින් ඒ අර්ථ Tamanගේ ජීවිතයට මුසු කරගනිමින් ඒ දන්නා දහම් කරුණ දෛනික ජීවිතේ පුරුදු පුහුණු කරනවා නම්, ඒ තුලින් කෙලෙස් දුරු කරන මගට එළඹෙනවා නම් ඒ තැනත්තා සැබෑ බහුශ්‍රතේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ නිසා අපට නිවන් දැකීම සඳහා මගහෙලි කරගන්නට බොහෝ දහම් කරුණු දැන ගැනීම අනිවාර්යයි කියලා කාරණයක් නැහැ. ඒකෙන් අදහස් කරන්නේ බොහෝ දහම් කරුණු දැන ඉගෙන ගැනීම අවශ්‍ය නැහැ කියලා නෙමෙයි. කෙනෙකුට ඒ සියල්ලක් දැන ඉගෙනගෙන පරිණත භාවයක්, බහුශ්‍රත භාවයක් ඇති කරගන්නටත් පුළුවන්. Taman දන්නා කාරණය වඩා පැහැදිලි කරගෙන අනුක්‍රමයෙන් කෙලෙස් නසන්නට මඟ වඩන්නටත් පුළුවන්. එනිසා අද ධර්ම දේශනාවේ බොහෝ සංකීර්ණව හැම පැත්තක් ගැනම කතා කරන්නට නෙවෙයි, නිවන් දැකීමට අත්‍යවශ්‍ය කාරණය කොමක්ද කියලා තේරුම් අරගෙන එය අපි ප්‍රගුණ කරන්නේ කොහොමද කියලා මේ කෙටි වෙලාවක් ධර්ම දේශනාවෙන් පැහැදිලි කර දෙන්නටයි අපි බලාපොරොත්තු වෙන්නේ. ඒ සඳහා ඊටාම සුදුසු සූත්‍ර දේශනාවක් අපි අද ධර්ම දේශනාව සඳහා මාතෘකා කරගත්තේ බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද සල්ලේඛ සූත්‍රය. මජ්ක්‍ධිම නිකායේ සඳහන් වෙන සූත්‍ර දේශනාව. සල්ලේඛ කියලා කියන්නේ සල්ලිඛති කියලා කියනවා කාරණා දෙකකට. ලිඛති කියලා කියන්නේ පාලියෙන් ලියනවා. සල්ලිඛති කියලා කියන්නේ මනාව ලියනවා. ඒ ලියනවා කියන කාරණය අපි කරුණු දෙකකදී භාවිතා කරනවා. පෑනක් අරගෙන පොතක යමක් සටහන් කරනවටත් අපි කියන්නේ ලියනවා කියලා. ඒ වගේම වෑයක් අරගෙන පුංචි පුංචි කෑලි වලට සසිනවට, එහෙම නැත්නම් අපි කොළ ටිකක් අතට අරගෙන මන්නකින් පිහියකින් හීනිවට කපනවට ඒකටත් අපි කියන්නේ මොකක් කියලාද? ලියනවා කියලා. එතකොට මේ අර්ථ දෙකම මේ සල්ලිඛති කියන වචනේහි අන්තර්ගත වෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයෙන් පැහැදිලි කරන්නේ කොහොමද කෙලෙස් ධර්ම කුඩා කොටස් බවට ලියා දමන්නේ කොහොමද? හරියට අර කොළ ටිකක් අතට අරගෙන මන්නේකින් පිහියකින් හීනිවට කපලා සියල්ලම අහෝසි කරන්නා වගේ වෑයක් අරගෙන ලී දණ්ඩක් රැහැලා එහි කුඩා කොටස් ඉවත් කරලා සම්පූර්ණ නිමා කරන්නා වගේ යම් කෙනෙකුට අවශ්‍ය නම් Tamanගේ කෙලෙස් ධර්ම අහෝසි කරන්න පුළුවන් ටිකෙන් ටික. එක පාරට ගලවලා ඉවත් කරන්නට බැරි වුණාට අවශ්‍ය නම් ටිකෙන් ටික ලියා දමන්නට පුළුවන්. ඒ ක්‍රමය තමයි මේ සල්ලේඛ පටිපදාව හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. අපි නිවන් දකින්නවා කියලා කියන එකේ තේරුම මේ පවතින කෙලෙස් ධර්ම සියල්ලක් මතු නොහට ගන්නා ආකාරයෙන් අහෝසි කරනවා කියන එක.
නමුත් අපි හුඟක් දෙනා සිහි නොකරනම කාරණේ ඒකයි. ඒ කියන්නේ අපිට ඕන වෙනවා සෝවාන් වෙන්න. අපිට ඕන වෙනවා රහත් වෙන්න. හැබැයි සෝවාන් වෙනවා කියලා කියන්නේ තනතුරක් ලැබීමක් නෙමෙයි. මෙතෙක් තිබුණු කෙලෙස් ධර්ම වලින් යම් කොටසක් නැවත නොහට ගන්නා ආකාරයෙන් ප්‍රහීන කරලා. ඉතින් ඉබේ කෙලෙස් ප්‍රහීන වෙන්නේ නැහැ. ඒකට අපි මනස පුහුණු කරන්න ඕන. සක්කාය දිට්ඨිය කියන්නේ මොකක්ද කියලා දැනගෙන, ඒ වගේම විචිකිච්ඡාව කියන්නේ මොකක්ද කියලා දැනගෙන, සීලබ්බත පරාමාස කියලා කියන්නේ මොකක්ද කියලා දැනගෙන ඒවා ප්‍රහීන කරන්නට අපි වෑයම් කරන්න ඕන. එහෙම වෑයම් කරන තැනැත්තාට තමයි යම් දිනක සෝවාන් වෙන්න පුළුවන් වෙන්නේ. එහෙම නැතුව මට මේ ශාසනයෙම සෝවාන් වෙන්න ඕන, මේ ශාසනය නිම වෙන්න ඉස්සරලා සෝවාන් වෙන්න ඕන, මට මේ භවයේම සෝවාන් වෙන්න ඕන කියලා සිතූ පමණට ඒ කාර්ය සඵල වෙන්නේ නැහැ. එනිසා නිවන් දකින්නවා කියන එකේ අර්ථය කෙලෙස් නසනවා කියන බවයි, පවතින දුර්වලකම් නැවත නොහට ගන්නා ආකාරයෙන් ප්‍රහීන කරනවා කියන කාරණයයි කියන බව අපි හරියට තේරුම් ගන්න ඕනේ. කෙලස් ධර්ම වල අවස්ථා තුනක් තියෙනවා. පරිඋත්ථාන, ව්‍යතික්‍රමන, ඒ වගේම අනුශය. ව්‍යතික්‍රමන, පරිඋත්ථාන, අනුශය වශයෙන් කෙලස් ධර්මයන්හි අවස්ථා තුනක් තියෙනවා. අනුශය කියලා කියන්නේ තියනවද නැද්දවත් කියලා හොයන්න බැරි මට්ටමට මනසේ නිදිගෙන පවතින අවස්ථාව. ඒක තියනවයි කියලා අපිට හඳුනා ගන්නටවත් පහසු නැහැ. ඇත්තටම තියනවා කියලා අපේ මනස විපරීත කරන්නේත් නැහැ ඒ ක්ලේශ ධර්මේ. නමුත් තියනවා. අන්නේ අවස්ථාව තමයි අනුශය අවස්ථාව කියන්නේ. දැන් උදාහරණයක් හැටියට ගත්තොත් මේ මොහොතේ අපට බුදුහාමුදුරුවෝ ගැන සැකයක් තියද? මේ මොහොතේ අපට බුදුහාමුදුරුවෝ ගැන සැකයක් නැහැනේ. ඒ කියන්නේ බුද්ධ ධම්ම සංඝ කියන රත්නත්‍රය පිළිබඳව සම්පූර්ණ සැක අපි දුරු කරලාද? නෑ, සැක දුරු කරලත් නෑ. ඒක සම්පූර්ණයෙන් දුරු වෙන්නේ සෝවාන් ඵලයේදී. නමුත් දැන් මේ වෙලාවේ සැකයක් නෑ. මේ වෙලාවේ සැකයක් නැහැ කියන එකේ තේරුම අපට සැක ඇති වෙන්නේ නැහැ කියන එක නෙමෙයි. ඇති වෙන්නට පුළුවන් ඉඩකඩක් තියෙනවා. ඇති වෙන්නට පුළුවන් අවස්ථාවක්, අවකාශයක් තියෙනවා. හරියට උදාහරණයක් හැටියට ගත්තොත් මේ අවස්ථාවේ වෛද්‍යවරු යම් කෙනෙකුගේ ශරීරය සියලුම පරීක්ෂණ වලට භාජනය කරලා කියනවා මේ තනත්තාගේ ශරීරයේ පිළිකා ශෛල වර්ධනය වෙලා නැහැ. ඒ නිසා මොහුට හෝ මෑයට පිළිකාවක් නැහැ. වෛද්‍යවරුන්ට එහෙම නිගමනය කරන්න පුළුවන් ඊට අදාළ සියලු පරීක්ෂණ කළයින් පස්සේ. එතකොට පිළිකාවක් නැහැ කියන එකේ තේරුම පිළිකා හැදෙන්නේ නැහැ කියන එක නෙමෙයි. ඕනම මොහොතක ඒ අදාළ සාධක අවදි වුණොත්, පිළිකා ශෛල වර්ධනය වෙන්නට සුදුසු කරුණු මතු වුණොත්, ඊට අදාළ කර්ම ශක්තිය ප්‍රබලව ඉස්මතු වුණොත්, ඒ තනත්තාට හෝ තනත්තියට පිළිකාවක් වැළඳීමේ ප්‍රවණතාවයක් තියෙනවා, සම්භාවිතාවක් තියෙනවා, අවස්ථාවක් තියෙනවා. හැබැයි එහෙම තිබුණයි කියලා දැන් ඔහුට හෝ ඇයට පිළිකාවක් තියෙනවා කියලා නිගමනය කරන්න බෑ. එතකොට දැන් මේ මොහොත ගැන කතා කරනකොට එහෙම රෝගයක් නැහැ කියලායි කියන්නට වෙන්නේ. හැබැයි ඕන වෙලාවක වැළඳීමේ අවකාශය තියෙනවා. ඇයි? ඒ බඳු රෝග වැළඳෙන්නට සුදුසු කයක් ඇතුවයි ජීවත් වෙන්නේ. දැන් දෙවියෙකුට පිළිකාවක් වැළඳෙන්නේ නැහැ කියලා ඕනනම් කියන්න පුළුවන්. ඇයි? දෙවියාට අපිට වගේ කයක් නැති නිසා. එතකොට පිළිකා වැළඳෙන්නට තියෙන ඉඩ දෙවියාගේ ශරීරේ නැහැ. මොකද අපේ වගේ ඕලාරික කයක් නැති නිසා. නමුත් අපේ මේ ලෙයින් මසින් හැදුණු වාපිත්සෙම් වලින් සැකසුණු කයක් තියෙන තාක්කල් අපිට නිර්ණය කරන්න බෑ, ඒකාන්තික නිගමනයකට එන්න බෑ මට පිළිකාවක් හැදෙන්නේ නැහැ කියලා. දැනට නැහැ කියලා කියන්නට පුළුවන්. අන්න ඒ වගේ තමයි අනුශය ධර්ම කියලා කියන්නේ. දැනට මගේ මනසේ තෘෂ්ණාව නැහැ කියලා අපිට කියන්නට පුළුවන්. පින්කමක් කරනකොට අලෝභ, අද්වේෂ, අමෝහ. එතකොට දැනට මේ මොහොතේ ඒතනත්තා සතුව තෘෂ්ණාව නැහැ කියලා කියන්නට පුළුවන්. අලෝභය, අද්වේෂය, අමෝහය මතුවෙලා අපි කුසලයක් කරනකොට, අපි දැන් දානයක් දෙනකොට උනත් ඕනතරම් පින්නතුන් අහලා ඇති බණ කියනකොට ලෝභ, ද්වේෂ, මෝහ යටපත් කරලා අලෝභ, අද්වේෂ, අමෝහ මතු කරන්න ඕන. එතකොට අලෝභය මතුවුණු තැන ලෝභය නැහැ. අලෝභය මතුණු තැන ලෝභය තියනවා කියලා කියනවනේ ඒක ධර්ම විරෝධී කතාවක්. මොකද ලෝභයයි අලෝභය දෙකම එකසිතක තියෙන්නට විදිහක් නැහැ. ඒ නිසා ලෝභය නැහැ නම්, අලෝභය තියනවා නම්
එතන අලෝභයයි මතුවලා තියෙන්නේ, කුසල චෛතසිකයයි මතුවලා තියෙන්නේ, අකුසල චෛතසිකය එතන නැහැ කියලායි කියන්නට වෙන්නේ. එතකොට අද්වේෂය මතුවලා නම් ද්වේෂය එතන නැහැ කියලායි කියන්නට වෙන්නේ. අමෝහය මතුවලා නම් මෝහය එතන නැහැ කියලායි කියන්නට වෙන්නේ. හැබැයි ඒකෙන් අදහස් කරන්නේ ඒතනත්තාගේ මනසේ ඊට ටිකකට පසුව නැවත ලෝභය මතුවෙන්න ඉඩක් නැහැ කියන එක නෙමෙයි. ඕනම කෙනෙකුගේ මනසේ ඒ කුසල් සිත ඇති වුණු සැනින් ඊළඟ මොහොතේ නැවත අකුසල් සිතක් අවදි වෙන්නට පුළුවන්. ඇයි එහෙම ඇතිවීමේ ප්‍රවණතාවය. අර දැන් මේ වෙලාවේ පිළිකා ශෛල නැති වුණාට ඕනම මොහොතක වැඩෙන්න පුළුවන් වගේ අපේ මනසේ ලෝභය, ද්වේෂය, මෝහය උපදින්නට පුළුවන් බවක් තියෙනවා. සක්කාය දිට්ඨිය උපදින්නට පුළුවන් බවක් තියෙනවා. විචිකිච්ඡාව උපදින්නට පුළුවන් බවක් තියෙනවා. සීලබ්බත පරාමාස උපදින්නට පුළුවන් බවක් තියෙනවා. දැන් එහෙම එකක් මගේ මනසේ නැහැ කියලා අපට ඕනනම් කියන්නට පුළුවන්. අන්න ඒ වගේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අනුශය කෙලස් කියලා කියන එකේ තේරුම දැනට තියෙනවයි කියලා අපට පෙන්වන්නට සටහනක් නැහැ. නමුත් ඕනම වෙලාවක මතුවෙන්නට පුළුවන් හැකියාවක් ඒ ධර්මතාවය තුල තියෙනවා. ඒ හැකියාව තියෙන තාක්කල් යම් මොහොතක කාරණයක් පැමුණුනොත් ක්ලේශය අවදි වෙනවා. අන්නේ අවදි වෙන අවස්ථාව තමයි පරිඋත්ථාන අවස්ථාවයි කියන්නේ. අර ඇති වෙන්නට පුළුවන් අවස්ථාව නිදිගෙන තියෙන අවස්ථාවට කියන්නේ අනුශය අවස්ථාව කියලා. අදාළ අරමුණ මතුවෙච්ච ගමන් අර ක්ලේශය උත්පාදනය වෙන එකට අවදි වෙලා එන එකට කියන්නේ මොකක් කියලාද? පරිඋත්ථාන. ඒ කියන්නේ නැගිටින අවස්ථාව. හරියට අලු යට තියනවා ගිනි පුපුරු ටිකක් ගින්දර තියද නැද්ද කියලාවත් හොයන්න බෑ. අපි ඒකට පොළොන් රොදක් දාලා තිනකොට කඩදාසි කොල කෑල්ලක් නිකන් දාලා තිනවා. ටික වෙලාවක් මොකුත් නැතුව වගේ තිබිලා ඔන්න හිමින් හිමින් දුම්මතු වෙන්නට ගන්නවා. ඒ දුම්මතු වෙනවා වගේ තමයි දැන් මේක තියෙන බවට සලකුණු මතු වෙනවා. සටහන් මතු වෙනවා. එයි ඒකට අවශ්‍ය අරමුණක් මතු වෙච්ච නිසා දැන් හිමින් හිමින් අවදි වෙන්නට පටන් ගන්නවා. අන්නේ අවස්ථාව හඳුන්වනවා කෙලස් ධර්මවල කුමක් කියලාද? පරිඋත්ථාන අවස්ථාව. ඔන්නෝම දුංග ගහතිවිල එක පාරට ගිනි ගන්න. ඒ වගේ අපේ ක්ලේශයේ හිමින් හිමින් මනසේ අවදි වෙමින් තිබිලා එක පාරට මේ ක්ලේශයට යට වෙලා අපි ක්‍රියාත්මක වෙනවා. එක්කෝ තෘෂ්ණාවෙන් ක්‍රියා කරනවා, එක්කෝ ද්වේෂයෙන් ක්‍රියා කරනවා, එක්කෝ බොරුවක් කියනවා, එක්කෝ සතෙක් මරනවා, එක්කෝ හොරකම් කරනවා. මේ මොකක් හරි අයහපතකට අපි කයින් වචනෙන් ක්‍රියාත්මක වෙන තැනට එනවා. දැන් මුලින් එහෙම එකක් තිබුණද කියලා හොයන්නවත් බැරි මට්ටමට මනස තිබුණේ. ඊට පස්සේ ඒකට අදාළ සාධක මතුවෙනකොට ඔන්න පොඩ මේක මතුවෙන්න ගත්තා. ඊට පස්සේ මේ අර ඉස්සල්ලා හිටපු මිනිස්සයාද කියලා හිතා ගන්නවත් බැරි විදිහට ඔන්න පව්කම් කරනවා. ඊට පස්සේ ඒ අවස්ථාව තමයි ව්‍යතික්‍රමන අවස්ථාව. ඒ කියන්නේ ලෝක ධර්මතාවයන් අභිබවා යන අවස්ථාව. කයින් වචනෙන් ක්‍රියාවට නැංවෙන අවස්ථාව. ඒක තමයි ක්ලේශයේ තුන්වෙනි අවස්ථාව. එතකොට පළවෙනි අවස්ථාව අනුශය, දෙවෙනි අවස්ථාව පරිඋත්ථාන, තුන්වෙනි අවස්ථාව ව්‍යතික්‍රමන. එතකොට මේ අවස්ථාවලින් ව්‍යතික්‍රමන අවස්ථාව බොහොම රළු නිසා අපිට ඒක පාලනය කරගන්න පුළුවන් ඕන. අපි ඒකට තමයි සීලය භාවිතා කරන්නේ. මම සත්තු මරන්නේ නැහැ, මම හොරකම් කරන්නේ නැහැ, මම කාමයේ වර්ධව හැසිරෙන්නේ නැහැ කියලා අදිෂ්ඨාන කරගෙන අපි අර වැරද්දෙන් වළකින්නට ගන්නවා. හැබැයි අපි ඒ වළකින්නේ අර කයින් වචනෙන් කරන ටික පමණයි. හැබැයි හිත ඇතුලේ මරන්න, නසන්න, හොරකම් කරන්න, කාමයේ වර්ධව හැදෙන්න ඕන තරම් මනෝභාවයන් මතුවෙන්න පුළුවන්. මදුරුව ඇවිල්ලා එහෙම මෙහෙන් කුරුකුරු ගන්නකොට මරන්න හිතෙනවා. හැබැයි නෑ මරන්නේ නෑ මම. ඒතර තමන්ට තව කෙනෙක් හිංසා කරනකොට, හානි කරනකොට මේ මිනිස්සුන්ට මෙහෙම කරන්න නැත්තම් කියලා හිතෙනවා. නමුත් ඒක හොඳ නෑනේ කියලා යට කරගන්නවා. ඒ නිසා අපි කයින් වචනෙන් ක්‍රියාත්මක වෙන්නේ. එතකොට සීලය යම් ප්‍රමාණයකට තියෙනවා. හැබැයි මනස සංසුන්නේ. අර අරමුණු පැමිණෙනකොට අර ක්ලේශය උත්සන්න වෙනවා, මතු වෙනවා. ඒක අවදි වෙවි එනවා. අන්න ඒ தത്വයටපත් වීම අපට සීලෙන් පමණක් වළක්වන්නට බෑ. ඒකට මනස පුහුණු කරලා යම්කිසි මානසික ඒකාග්‍රතාවක් අපට අවශ්‍ය තැනට සිත යොමු කරන්නට පුළුවන් හැකියාවක් අපි පුහුණු කරගන්නට ඕන. ඒක සමාධිය, ඒකාග්‍රතාවය, සිහිය පුහුණු කරන තරමට අපට අර මනස ඇතුලේ කැකෑරෙන ගතිය ටිකෙන් ටික අඩු කරගන්න පුළුවන්. මුලින්ම අපිට සත්තු නොමරා ඉන්න පුළුවන්. හැබැයි සත්තු මරන්න හිතන එක නවත්තන්න ලේසි නෑ.
අපිට කාමයේ වර්ධව හැසෙන්න එක නවත්තන්න පුළුවන්. හැබැයි එහෙම සිතුවිලි එන එක නවත්තන්න ලේසි නෑ. දෙවැනි අවස්ථාව තමයි එහෙම සිතුවිලි එන එකත් අපි පාලනය කරගන්නට මනස පුහුණු කරනවා. කාලයක් තිස්සේ ಗುಣධම් වඩලා, බණධම් පුහුණු කරලා, සිහිය ප්‍රගුණ කරලා, ප්‍රඥාව පුහුණු කරලා අපි ඒ මට්ටමක් ඇති කරගන්න. හැබැයි දැන් ඒ තනත්තගේ මනස දැන් කෙලෙස් අවදි වෙන්නෙත් නැහැ. සතු මරන්නට ඒ තනත්තට හිතෙන්නේ නැහැ. ඒ වගේම කාමයේ වර්ධවා හැසිරෙන්නට හිතෙන්නේ නැහැ. හොරකම් කරන්න, මත්පැන් බොන්න දැන් සිතුවිලි පහළ වෙන්නේ නැහැ. හැබැයි ඒකෙන් කියන්නේ ඔහු කවදාවත් සත්තු මරන්නේ නැහැ කියන එක නෙමේ. ඊළඟ භවයේ ඉපදුනහම ඔහු නැවත සත්තු මරන කෙනෙක් බවට පත් වෙන්නට පුළුවන් පාප මිත්‍ර ඇසුරකට වැටුණොත්. මේ ජීවිතේම යම් කලකදී Taman අර විදිහේ පාප මිත්‍ර ඇසුරකට වැටුණොත් නැවත ඔහු එහෙම කරන කෙනෙක් බවට පත් වෙන්න පුළුවන්. ඒ නිසා තමයි මේ සමාජයේ බොහෝම ඉහළ සිල්වතුන් හැටියට ප්‍රකටව ඉන්න අය, ගිහි පැවිදි දෙපිරිසම අතර එහෙම අය මෙන්න හිටි හැටි අර සියල්ලෙන් ගිලිහිලා වැටිලා මහා දුස්සීලයින් බවට පත් වෙනවා. තවුස්දම් රකිමින් උග්‍ර විදිහට තාපසයෝ හැටියට මහානදම් පුරාපු අය, තවුස්දම් පුරාපු අය මෙන්න කාන්තාවකගේ ගී හඬක් ඇහිලා, කාන්තාවකගේ රුවක් දැකලා අර ඔක්කොගෙම පිරිහිලා අන්තිමට කම්සප විදින සාමාන්‍ය ලාමක ගිහියෙක් බවට පත් වෙනවා. ඒ කොහොමද? අර යටපත් වෙලා ඒව නැතුව වගේ තිබුණට අනුශය තත්ත්වයේ තිබිච්ච නිසා ඒකට හරියටම හරියන අරමුණක් මතුවෙච්ච ගමන් අපි අර සාමාන්‍ය ව්‍යවහාරයේදී කියන්නේ හරියටම නිලයටම වැදුනොත් අන්න ඒ தත්ත්වය සක්‍රිය වෙන්නට පටන් ගන්නවා. අන්න ඒ වගේ අර තනත්තාගේ අර ක්ලේශය අවදි වෙන්න හරියටම අවශ්‍ය විදිහට අරමුණ ලැබුණොත් අන්න ක්ලේශය උත්සන්න වෙනවා. ඇයි එහෙම වෙන්නේ? අර පරිඋත් ทาน අවස්ථාව සීලයෙන් නවත්තලා තියෙනවා. ඒ වගේම ව්‍යතික්‍රමන අවස්ථාව සීලයෙන් නවත්තලා තියෙනවා. පරිඋත් ทาน අවස්ථාව සිහියෙන් සමාධියෙන් නවත්තලා තියෙනවා. හැබැයි තාම මොහු ක්ලේශයේ මූලය අහෝසි කරලා නැහැ. අහෝසි කරලා නැති නිසා ඕන වෙලාවක මතුවෙන්නට පුළුවන්. ඔය සෝවාන් වෙනවා, සකර්දාගාම වෙනවා, අනාගාම වෙනවා, රහත් වෙනවා කියන එකේ තේරුම මොකද්ද? අර ක්ලේශයන්ගේ මූල අවස්ථාව නැවත කවදාවත් නොහට ගන්නා පරිදි ප්‍රහාණය කිරීම තමයි සෝවාන් වීම, සකර්දාගාම වීම, අනාගාම වීම, අරහත්ත්වයටපත් වීම කියලා අපේ හඳුනා ගන්න. එතකොට සෝවාන් වෙද්දී සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස කියන සංයෝජන ධර්ම, කෙලස් ධර්ම ඒවැ මූලයත් එක්ක අහෝසි වෙනවා. එතකොට දැනට අපි ළඟ සක්කාය දිට්ඨිය තියෙනවා කියලා දැනුන් නැති වුණාට, බුදුහාමුදුරුවෝ ගැන සැක ඇති වෙනවා කියලා දැනට අපි තුල එහෙම ක්ලේශයක් මතු නොවුනට ඕන අවස්ථාවක පාප මිත්‍ර අසුරත් එක්කලා, මිත්‍යා දෘෂ්ටියත් එක්කලා එහෙම සංඥා මතු වෙන්න තවම අපි තුල හැකියාවක් තියෙනවා. සෝවාන් වෙනකොටම අර හැකියාව සම්පූර්ණයෙන් අහෝසි වෙනවා. ඒත නැත්තම් මේ භවයෙන් ඊළඟ භවයකට පැමුණුණා වුණත්, නැවත උපතක් ලැබුවා වුණත් ඒත නැත්තගේ මනසේ බුදුහාමුදුරුවෝ ගැන සැකයක් ඇති වෙන්නට කොහෙත්ම ඉඩක් නැහැ. ධර්මයේ ගැන, සංඝ රත්නයේ ගැන සැක සංකා ඇති වෙන්නට මොනම ඉඩ කඩක්වත් නැහැ. ඒ සියල්ලක්ම අහෝසි කරලා. ඊළඟට විචිකිච්ඡාව ඇති වෙන්නට ඉඩක් නැහැ. ඒ වගේම සක්කාය දිට්ඨිය, මේ සත්වයේක, පුද්ගලයේක, ආත්මයේක කියන මේ අදහස ඔහුගේ సంతානයේ නැවත ඇති වෙන්නට විදිහක් නැහැ. ඒකට ඉඩක් නැහැ. ඒකට කොහෙත්ම පසුබිමක් නැහැ. නැවත කොහොමවත් එහෙම සංකල්පනාවක් ඔහුගේ సంతානයේ ඊළඟ භවයකවත් අවදි වෙන්නේ නැහැ. ඊළඟට සීලබ්බත පරාමාස කියලා කියන්නේ නිවන් දකින්නට යහපත් වැඩපිළිවෙලක් කියලා නිකන් ප්‍රතිඵල නොලැබෙන යම් යම් දේවල් වල එල්බගෙන ඉන්නේ නැහැ. සීලබ්බත පරාමාස කියන එකේ තේරුම විමුක්තියට උදව් වෙනවා කියලා හිතාගෙන විමුක්තියට උදව් නොවන දේවල් පවත්වාගෙන යනවා. එල්බගෙන ඉන්නවා. ඒකෙන් විමුක්තියට උදව්වක් නැහැ, නිවන් දකින්න උදව්වක් නැහැ. හැබැයි තමන් හිතනවා ඒකෙන් තමයි නිවන් දකින්නේ. ඒක උදව් වෙනවා කියලා. අන්න ඒ වගේ පටලවාගෙන ඉන්න තත්ත්වෙට කවදාවත් ඒ තැනත්තා නැවතපත් වෙන්නේ නැහැ. එහෙම දුබලකම් මතුවෙන්නේ නැහැ. හරියට දැනගෙනම නිවන් මඟ පුහුණු කරනවා. ඇයි එහෙම කරන්නට පුළුවන් වෙන්නේ? ඔහුගේ సంతානයේ සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස කියන සංයෝජන නැවත කිසිදාක නොහට ගන්නා ආකාරයෙන් ප්‍රහාණය වෙලා තියෙන නිසා. දැන් එතකොට සෝවාන් වෙනවා කියලා කියන්නේ ඔය විදිහට කෙලස් ධර්ම නැවත නූපදින ආකාරයෙන් ප්‍රහාණය කිරීම. සකර්දාගාම වෙනවා කියලා කියන්නේ කාමරාග පටික දෙක බොහෝ දුරට තුනී කිරීම. අනාගාමී වෙනවා කියන්නේ කාමරාග පටික දෙක නැවත නූපදින ආකාරයෙන් ප්‍රහාණය වීම. අරහත්ත්වයටපත් වෙනවා කියලා කියන්නේ
රූප රාග, අරූප රාග, මාන, උද්ධච්ච, අවිජ්ජා කියන සියල්ලම ප්‍රහාණය වෙනවා. අවිද්‍යාව ප්‍රහාණය වෙච්ච ගමන් නැවතේ මනසේ කවදාවත් කෙලෙස් හටගන්නේ නැහැ. එහෙනම් නිවන් දකින්නවා කියලා කියන්නේ සියලු කෙලෙස් ප්‍රහාණය කිරීමයි. නිවන් මඟ කියලා කියන්නේ ටිකෙන් ටික කෙලෙස් ධර්ම හඳුනාගෙන, දුබලකම් හඳුනාගෙන ඒවා දුරු කරන වැඩපිළිවෙලයි නිවන් මඟ කියලා කියන්නේ. ඒතර අද ධර්මදේශනාවේදී අපි මේ උත්සාහ කරන්නේ අපි දැන් මේ ඉන්න තැන ඉඳලා සරලව අනුක්‍රමයෙන් මේ වැඩේ කරන්නේ කොහොමද කියලා යම් ප්‍රමාණයකට පැහැදිලි කරගන්න. එතකොට මොන වැඩේද? නිවන් දැකීම සඳහා ගුණ පුරන එක. නිවන් දැකීම සඳහා ගුණ පුරනවා කියලා එතකොට අපිට මොකද්ද කරන්න තියෙන්නේ? කෙලස් ධර්ම හඳුනාගෙන ඒවා ටිකෙන් ටික දුරු කරන එක. ඒවා ටිකෙන් ටික අහෝසි කරන එක. නම් මූලික වශයෙන් කෙලස් ධර්ම හඳුනා ගන්නට ඕන. ඊට පස්සේ ඒවා දුරු කරන්නට පුළුවන් කියන විශ්වාසය ඇති කර ගන්න ඕන. ඊට පස්සේ ඒවා දුරු කරන මඟ හඳුනා ගන්න ඕන. ඊට පස්සේ ටිකෙන් ටික ඒක පුහුණු කරන්න. එහෙම කරගෙන යනකොට ටික ටික කෙලස් දුරු වෙනවා. දුරු වෙන ප්‍රමාණයට අපිට නිවන ප්‍රකට වෙනවා, ප්‍රත්‍යක්ෂ වෙනවා. අපි නිවුණු තත්ත්වයටපත් වෙනවා. නිර්වාණ කියලා කියන්නේ වාණ කියන තෘෂ්ණාව. නිර්වාණ කියන්නේ තෘෂ්ණාව නැති බව. එහෙම නැත්නම් අපිට ඒක නිවුණු බව කියලා කියන්න පුළුවන්. දැනට කෙලස් වලින් අපි දැවෙමින් සිටිනවා. ඒ කෙලස් ධර්ම දුරු වුණාම අපි නිවුණු බවටපත් වෙනවා. දැන් අපිට නිවීමක් නැත්තේයි තවම කෙලෙස් ධර්ම වලින් ඇති කරන ਸੰతాපේ පීඩනේ අපි ළඟ තියෙන නිසා. එතකොට අපි දැන් නිවන් මඟ කියලා පුහුණු කළ යුත්තේ වෙන දේවල් එක එක්කෙනා පස්සේ ගිහිල්ලා සහතික ගන්නට නෙමෙයි. සෝවාන් වෙන්නේ කොහොමද? ඒක හඳුනා ගන්නට තියෙන ලක්ෂණ මොනවද කියලා ඒව හොයා ඉන්න එක නෙමෙයි. දැන් මං සෝවාන් වෙලාද කියලා උපකල්පනය කර අභිමානයක් ඇති කරගන්න එක නෙමෙයි. දැන් මං සෝවාන් වෙලා කියලා ලෝකෙට කියා සක්කාය දිට්ඨියම තහවුරු කරගන්න එක නෙමෙයි. අපි කල යුත්තේ Tamanගේ సంతානේ කෙලස් ධර්ම තියෙන බව හඳුනාගෙන ඒවා මතුවෙන හැටි හඳුනාගෙන ටිකෙන් ටික දුරු කරන්නට වෑයම් කිරීමයි. කෙලස් කියලා කියන්නේ සිත කෙලසනවා, කිලිටි කරනවා, අඳුරු කරනවා, සිතේ ශක්තිය හීන කරනවා, ප්‍රභාව නැති කරනවා, සැලෙනවා, තැවෙනවා, දැවෙනවා. ඒ ගති ලක්ෂණ වලින් යුක්ත වූ සියලුම මනෝභාවයන් හඳුන්වනවා මොනවා කියලාද? කෙලෙස් ධර්ම කියලා. ක්ලේශ කියලා කියන්නේ කිලිටි වෙනවා, කිලිටි කරනවා. ඒතර අපේ සිත කිලිටි කරන ධර්මයන් කෙලෙස් හැටියට හඳුන්වනවා. ඒ කිලිටි කරන ධර්මයන් කියලා කියන්නේ ඇලීමෙනුත් කිලිටි කරනවා, ගැටීමෙනුත් කිලිටි කරනවා, මුලාවෙනුත් කිලිටි කරනවා. ඔය මූල ධර්ම තුන පදනම් කොටගෙන ඇතිවෙන සියල්ලකගෙන්ම මනස කිලිටි කරනවා, අඳුරු කරනවා, මනසේ පැහැපත් බව නැති කරනවා. එහෙමනම් අපි නිවන් දකින්නට මඟ පුහුණු කරනවායි කියලා කල යුත්තේ ඇලීමෙන් කිලිටි වෙන්නේ කොහොමද? ගැටීමෙන් කිලිටි වෙන්නේ කොහොමද? මුලාවෙන් කිලිටි වෙන්නේ කොහොමද? ඒවා පාදක කොටගෙන 1500ක් පමණ ක්‍රමවලින් අපේ මනස කිලිටි වෙන්නේ, විපරීත වෙන්නේ කොහොමද කියලා තේරුම් ගනිමින් ඒ දුර්වලකම් අනුක්‍රමයෙන් සකසාගෙන ඒ දුබලකම් දුරු කරන්නට පුහුණු වීම තමයි සල්ලේක පටිපදා කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළා. දැන් කෙලස් කිව්වේ සිත කිලිටි කරන ධර්මය, සල්ලේක පටිපදාව කියලා කිව්වේ කෙලස් දුරු කරන ක්‍රමය. අර කොළ ටිකක් අරගෙන හීනිවට ලියලා අහෝසි කරනවා වගේ දැන් මේ කෙලස් ධර්ම ටික කපලා අවසානෙටම අහෝසි කරලා දැම්මන් පස්සේ ඔක්කොම එතනින් ඉවරයි. එතකොට ඒ තනත්තා නිකලස් කෙනෙක්. ඒ තනත්තා එතකොට නිවුණු කෙනෙක්. ඒ තනත්තා නිවන් අවබෝධ කරගත්තු කෙනෙක්. අෂ්ටලෝක ධර්මයෙන් කම්පා නොවන කෙනෙක්. අෂ්ටලෝක ධර්මය කියන්නේ ලාභ යසායස නිന്ദා ප්‍රශංසා සැප දුක. අපි කැමති දේවල් සහ අකමැති දේවල්. ඒවා කුසල කර්ම ශක්තිය මත සහ ලෝක ස්වභාවය මත කලින් කලට අපිට මුණ දෙන්න සිද්ධ වෙනවා. හැබැයි කැමති දේවල් සිද්ධ වෙනකොට ඇලෙනවා, අකමැති දේවල් සිද්ධ වෙනකොට ගැටෙනවා. මේ දුර්වලකම් දුරු කරපු තැනත්තා කැමති දේ සිද්ධ වුණත් ඔහුගේ මනසේ වෙනසක් වෙන්නේ නැහැ. අකමැති දේ සිද්ධ වුණත් වෙනසක් වෙන්නේ නැහැ. අෂ්ටලෝක ධර්මයෙන් ඔහුගේ මනසේ මොකුත් වෙනසක් වෙන්නේ නැහැ. අන්නේ తত্ত্বය තාදී ගුණයයි නිවන් අවබෝධ කරගත්තු පුද්ගලයෙකුගේ ස්වභාවයයි කියලා ධර්මයේ පැහැදිලි කරනවා. ඒ නිසා අපි අනිත් අය ළඟට ගිහිල්ලා දැන් මං සෝවාන් වෙලාද දැන් මං සකදාගාමී වෙලාද කියලා අහන්නට කලබල වෙන එක නෙවෙයි විය යුත්තේ. මේ ජීවිතේ කොහොම හරි මං සෝවාන් වෙන්නට ඕන කියලා ඒකත් එක්ක පොරාලන එකත් නෙවෙයි කල යුත්තේ. සෝවාන් වෙන්නට ඕන කියන අදිෂ්ඨානය තියාගෙන ඒ සඳහා කල යුත්තේ කුමක්ද? කල යුත්තේ කෙලස් දුරු කිරීමයි. දැන් මගේ ළඟ තියෙන කෙලස් ධර්ම මොනවද
මොනවද? ඒවා මතුවෙන ප්‍රමාණයත් එක්ක හඳුනාගෙන ටික ටික දුරු කරන්නට වෑයම් කිරීමයි කළ යුත්තේ. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ සල්ලේක සූත්‍රයේදී දේශනා කරනවා යම්කිසි කෙනෙකුට අනුක්‍රමයෙන් Taman දැනට ඉන්න තැන ඉඳලා, මොකද මේවා එකපාරට අපට ගලවලා වීසි කරන්න බෑ. මුදුන් මුල සහිත මහා රූස්ස ගහක් ළඟට ගිහිල්ලා අනේ මේ ගහ පෙරලන්න පුළුවන් නම් මට කොච්චර ලොකු දෙයක්ද, මේ ගහ ගලව ගන්න ඕන කොයිති කරන්න විදිහක් නැහැනේ, මට එච්චර හයිය නැහැනේ, මේකේ මහා මුදුන් මුලක් තියෙනවානේ, ඒක ගලවන්න විදිහක්ම නැහැනේ, මේකට හස්තියෙක්වත් ගෙනාවොත් පුළුවන් වෙයි, එහෙම නැත්නම් ওই වර්තමානයේ තියෙන අර සුවිසල් යන්ත්‍රයක් ගෙනාවොත් මේක ගලවන්න පුළුවන් වෙයි, නැත්නම් නම් හරියන්නේ නැහැ. දැන් මෙහෙම කිය ගහ වටේ කැරකි හිටියයි කියලා මොකක්වත් වෙන්නේ නැහැ. ඒ නිසා අලියත්තු ගේන්න හිතනකම්, උපකරණ ගේන්න හිතනකම් පොඩි යකඩයක් අරගෙන, පොඩි උදැල්ලක් අරගෙන වටේ ටික අර පුළුවන් විදිහට කොට හැරුවා නම් අර පුංචි මුල් කැපෙනවා. එහෙම හාරන්නත් අමාරු නම් වතුර ටිකක් දාලා පොඟන්න සලස්සලා හරි ටික හැරුවා නම් අර පොඩි මුල් කපන්න පුළුවන්. මේම කපාගෙන යටට යනකොට ඔන්න මහා මුදුන් මුල හම්බ වෙනවා. ඒක ඉතින් එකපාරට පෙරලන්න බෑ. ඒකත් පොරවකින් හරි මන්නකින් හරි එහෙම නැත්නම් වෙනින් පොඩි පිහියකින් හරි ගමන්නේ ටික හරිවත් තට්ටු කර හිටියොත් ඒකේ පොඩ හරි කැපෙනවා. එහෙම කැපිලා කවදා හරි මේක ඇදගෙන වැටෙනවා. නමුත් අපි ගොඩක් වෙලාවට කරන්නේ මේක පෙරලා ගන්න නම් ඕන, මේක එකපාර පෙරලන්න පුළුවන් නම් හොඳයි, කොහොම හරි ඉක්මනින් පෙරලා ගන්න ඕන, නමුත් මුදු මුලක් තියෙනවා පෙරලන්න විදිහක් නැහැනේ කිය අපි එහෙම හිතා ඉන්නවා. බුදුහාමුදුරුවෝ මේ සල්ලේක ප්‍රතිපදාව තුල දේශනා කරන්නේ එහෙම හිතා හිටියයි කියලා කෙලස් නසන්න බෑ. ඉන්න තැනින් පුළුවන් හැටියට පටන් ගන්න. ආරම්භ කරන්න. එහෙම ආරම්භ කරලා කරගෙන ගියොත් ඒ තනත්තාට පුළුවන් යම් දවසක ඒ ප්‍රයත්නය සඵල කරගන්න බලාපොරොත්තු වෙන ඉමට යන්නට. ඒ සඳහා බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයේදී පියවර 5ක් දේශනා කරනවා. මෙන්න මේ පියවර 5 හරියට අනුගමනය කළොත් යම් කෙනෙකුට ඕනම දුර්වලකමක්, ඕනම ක්ලේශ ධර්මයක් නැවත කිසිදාක නොහට ගන්නා ආකාරයෙන් ප්‍රහාණය කරලා පිරිසුදු වෙන්නට පුළුවන් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ ප්‍රතිපදාව තමයි සල්ලේක පටිපදා කියලා හඳුන්වන්නේ. මොනවද මේ පියවර 5? පළවෙනි පියවර තමයි සල්ලේක පරයාය. දෙවෙනි පියවර තමයි චිත්තුප්පාද පරයාය. තුන්වෙනි පියවර තමයි පරික්කමන පරයාය. හතරවෙනි පියවර තමයි උපරිභාව පරයාය. පස්වෙනි පියවර තමයි පරිනිබ්බාන පරයාය. දැන් පියවර 5යි. මේ පියවර 5 අනුක්‍රමයෙන් සම්පූර්ණ කරන්න පුළුවන් නම් ඕනම දුර්වලකමක්, ඕනම ක්ලේශ ධර්මයක්, ඕනම අඩුපාඩුවක් නැවත කිසිදාක නොහට ගන්න ආකාරයෙන් ප්‍රහීන කරන්න පුළුවන් කියලායි බුදුහාමුදුරෝ දේශනා කරන්නේ. දැන් අපි මේ කාරණා එකින් එක විමසලා බලමු. පළවෙනි එක මොකක්ද? සල්ලේක පරයාය. සල්ලේක කියන තැන මා ප්‍රාණ කයන්න. සල්ලේක පරයාය. මොකද්ද සල්ලේක පරයාය කියන්නේ? අපි මුලින් සඳහන් කළානේ මේ සල්ලිකති කියන වචනයෙන් ලියනවා කියන එකයි අදහස් කරන්නේ කියලා. ඒතකොට ලියනවා කියන එක අපි දෙවිධයකට පාවිච්චි කරනවා. පොතක් අරගෙන සටහන් කරනවා කියන එකටත් කියන්නේ ලියනවා. පුංචි කෑලි වලට කපන එකටත් කියන්නේ ලියනවා. දැන් මේ සල්ලේක පරයායයි කියන පළවෙනි තැන කියන්නේ අර මුල් අදහසට සමාන අදහසක්. මොකද්ද? පොතක් අරගෙන සටහන් කරනවා වගේ පළමුවෙන්ම ඒ තැනත්තා කරගත යුත්තේ Taman ළඟ මෙන්න මේ අඩුපාඩුව තියනවා කියලා හරියට හඳුනාගෙන සනිටුහන් කර ගැනීමයි. Taman ළඟ අඩුපාඩුවක් තියනවා කියලා හරියට දකින්නේ නැතිනම්, Taman ළඟ අඩුපාඩුවක් තියනවා කියලා හරියටම හඳුනාගෙන විනිශ්චය කරගන්නේ නැතිනම් ඒ තැනත්තා අඩුපාඩු සකස් කරගනී කියලා කවදාවත් හිතන්නට බෑ. අපි කොච්චර බණ ඇහුවත් බණ අහනකොට අපිට හිතෙන්නේ අද නම් හාමුදුරුවෝ හොඳ බණක් කිව්වා, අපේ ගෙදර උන්දට මේ ටික අහන්න සැලැස්සුවා නම් හරි වටිනවා. අපේ මනුස්සයාට මේ ටික අහන්න සැලැස්සුවා නම් හරිම වටිනවා. අපේ ළමයාත් අද එක්කන් එන්න පුළුවන් වුණා නම් ඒගොල්ලන්ට මේවා තමයි හොඳ, මේ බණ ටික අහන්න සැලැස්සුවා නම් හරි වටිනවා. ඉතින් ඔහොම හිතනවා. දැන් කොච්චර බණ ඇහුවත් මේකෙන් මගේ මේ දුර්වලකම තියෙනවා. හාමුදුරුවෝ මේ කියන්නේ මේ කාරණේ ගැන නේද? ඒ විදිහට හිතනකොට මගේ ළඟත් මේ දුබලකම තියෙනවා නේද? මේක සකස් කරගන්න ඕන නේද? මෙහෙම හිතෙන්නේ බොහොම කලාතුරකින්.
අරයට හොඳයි මෙයාට හොඳයි කියලා තමයි අපි ගොඩක් දෙනෙකුට හිතෙන්නේ බණ අහනකොට. පොතක් කියවනකොට උනත් එහෙමයි. අහවලාටත් මේක දෙන්න ඕන කියවන්න ඒගොල්ලන්ට තේරුම් ගන්න මේවා හැටි. හැබැයි මම කොච්චර තේරුම් ගත්තද කියලා අපි සමහර විට විමසා බලන්නේ නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන දුබලකම් දුරු කරගන්න නම් පළමුවෙනි පියවර තමයි වරද හැටියට දකින්නට පුළුවන් වෙන්න ඕනේ. ඒක ලේසි වැඩක් නෙමෙයි. ඒක ලේසි වැඩක් නොවෙන්නේ අනුන්ගේ වැරදි නම් අපි ඕන තරම් දකින්න ලෑස්ති. තමන්ගේ වැරද්ද දකින්න එහෙම සූදානම් නැහැ. දැන් වැරද්දක් කියලා කියන්නේ ලෝකෙට ප්‍රකට වෙන කාරණයක් නේ. දැන් මේ අපි කතා කරන්නේ ලෝකෙට ප්‍රකට වෙන ඒවා ගැනත් නෙමෙයි, මනසේ පහළ වෙන ඒවා. ඉතින් ලෝකෙට ප්‍රකට වෙන තමන්ගේ වැරද්දවත් වරද්ද හැටියට තේරුම් ගන්න සූදානම් නැති ලෝකෙක තමන්ගේ මනසේ පහළ වෙන දුර්වලකම මේක නම් දුබලකමක් කියලා තේරුම් ගන්න ඒකට සුවිශේෂ හැකියාවක් තියෙන්න ඕන. මොකක්ද ඒ හැකියාව? සිහිය, අවදිමත් බව, විචාරපූර්වක බව, විමසිලිමත් බව, තමන්ගේ මනස නැවත නැවත ප්‍රත්‍යවේක්ෂා කරන්නට පුහුණු වෙන කෙනෙකුට පමණයි මගේ ළඟත් මේ කියන විදිහේ දුබලකමක් තියෙනව නේද කියලා දැනෙන්නේ. දැන් සමහර වෙලාවට දුර්වලකම් තියනවා කියලා පෙන්නුවත් පිළිගන්නට ලෑස්ති නැහැ. ඒ නිසානේ මොකක් හරි වැරද්දක් පෙන්නුවන් පස්සේ පෙන්නපු මනුස්සයත් එක්කලා ගැටෙන්න යන්නේ. ඒ මනුස්සයත් එක්ක ආරවුල් ඇති කරගන්න. දැන් ඔය පවුල් වල හරියට ඔහොම ප්‍රශ්න තියෙනවානේ. දරුවෙක් වැරද්දක් කරනවා. ඒ දරුවගේ වැරද්ද අම්මා පෙන්නලා දෙනවා. පෙන්නලා දුන්නාන් පස්සේ දරුවා කියන්නේ මොකද්ද? අම්මා මට බැන්නා. තාත්තා මට බැන්නා. එයි බැන්නා කියන්නේ. ඒතර අම්මා කියනවා නෑ නෑ මම බැන්නා නෙමෙයි. මේ වැරද්දයි කියා දුන්නේ. හැබැයි අම්මා කියනවා වැරද්ද කියා දුන්නා කියලා. දරුවා කියන්නේ බැන්නා කියලා. ඇයි ඒ දරුවා එකට බැන්නා කියලා අර්ථකථනය කරන්නේ? ඔහු ඇය ඒක වරදක් හැටියට තවමවත් දකින්නට සූදානම් නැහැ. අම්මට පේනවා මේක වැරද්දක් කියලා. ඒ නිසායි කියා දෙන්නේ. හැබැයි දරුවා තාම ලෑස්ති නැහැ මේක වරදක් හැටියට දකින්න. ඒ වරදක් හැටියට නොදකින තාක්කල් ඒ නැගී සිටින්නට වෑයම් කරන්නේ නැහැ. ගෙදර ස්වාමියා මත්පැන් බොනවා. බිරිඳට ඕන වෙනවා එකෙන් වළක්ව ගන්න. අම්මා තාත්තට ඕන වෙනවා දරුවා එකෙන් වළක්ව ගන්න. දරුවන්ට ඕන වෙනවා තාත්තා එකෙන් වළක්ව ගන්න. පන්සලේ හාමුදුරුවන්ට ඕන වෙනවා එකෙන් වළක්ව ගන්න. රටට රජයට ඕන වෙනවා එකෙන් වළක්ව ගන්න. කාට ඕන වුණත් වැඩක් නැහැ. ඒ මිනිස්සයාට තේරෙන්නේ නැත්නම් ඒක වැරද්දක් කියලා කවමදාකවත් ඒ වැරද්ද හදන්න පුළුවන් කමක් නැහැ. එක එක උපක්‍රම කරන්න පුළුවන්. ඉතින් කොතනක හරි ගිහින් හිර කරලා තියන්න පුළුවන්. මත්පැන් පාවිච්චි කරන්න බැරි වෙන්න නොඑක් જાති කියන්නට පුළුවන්. උපදෙස් දෙන්න පුළුවන්. මඟ පෙන්වන්න පුළුවන්. කොහොම කිව්වත් ඒ මිනිස්සයා තේරුම් ගන්න තාක්කල් මේක දුර්වලකම මේක හදා ගන්නට ඕන කියලා එතෙක් ඒ වරද හදන්නට පහසු නැහැ. එනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් කෙනෙකුට මහා දේවල් කරන්න බැරි වුණාට Tamanගේ වරද හැටියට දකින්න පුළුවන් නම් එයම මහා ඥානවන්ත බව. මහා ප්‍රඥාව. යෝ බාලෝ මඤ්ඤති බාල්‍යං පඬිතෝ ආපිතේනසෝ. යමෙක් Tamanගේ අනුවණකමක් හැටියට දකිනවනම් තමන්ගේ දුර්වලකමක් හැටියට දකිනවනම් තමන්ගේ වරදක් හැටියට ක්ලේශයක් හැටියට හරියට තේරුම් ගන්නවනම් ඒකම මහා ප්‍රඥාවක් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. පින්තුනේ ಗುಣධම් වඩන බණ භාවනා කරන නිවන් මගට ආසන්න වෙච්ච සත්පුරුෂයින්ටවත් තමන්ගේ මනසේ පහළ වෙන හැම ක්ලේශයක්ම හඳුනා ගන්න එක ලේසි නෑ. ඇයි? හුඟක් වෙලාවට අපේ මනස විසින්ම ඒ ක්ලේශ ධර්මයන් වහලා ආවරණය කරලා අපේ මනස රවටනවා. ඒවා හඳුන්වනවා වංචක ධර්ම කියලා. ඒ වංචක ධර්ම කියලා කියන්නේ කුසලය වගේ අපට හැඟෙනවා අකුසලය. සද්ධාව වගේ හැඟෙනවා රාගය. නෛෂ්ක්‍රම්‍ය වගේ හැඟෙනවා පටිඝය. පටිඝය කියලා කියන්නේ ගැටෙන, ප්‍රතික්ෂේප කරන, බැහැර කරන, දුරු කරන ගතිය. හැබැයි ඒක අපට තේරෙන්නේ මේ මට දැන් ලොකු නයිස්ක්‍රම්යක් පහළ වෙලා මට දැන් දරුවා ඕනෙත් නැහැ, සැමියා ඕනෙත් නැහැ, අම්මා තාත්තා ඕනෙත් නැහැ, බිරිඳ ඕනෙත් නැහැ, ගෙවල් දොරවල් ඕනෙත් මට දැන් ඔක්කොම දැන් මට අතාරින්න පුළුවන්. අතාරින්න පුළුවන් වගේ පෙනෙන්නේ ඇත්තටම ඒවා පිළිබඳව නිස්සාරත්වය දැකලාද? එහෙම නැත්නම් මේවා පිළිබඳව අපට යම්කිසි සූක්ෂම විදිහෙන් මනසේ ගැටෙන ගතියක් ඇති වෙලා ඒකෙන් පලා යන්නට වෑයම් කිරීමත් මේවා අතිශයින් සූක්ෂමයි, හඳුනා ගන්නට පහසු නැහැ. ඒ නිසා බොහෝ කොට අපි දකිනවා සමාජයේ හුඟක් දෙනා අතහරිනවා කියලා කරන්නේ අර පටිඝයෙන්
එහෙම නැත්නම් අමනාපයෙන්, නුරුස්නා ගතියෙන්, අප්‍රසාදයෙන්, කලකිරීමෙන් දේවල් ඈත් කරන්නට දඟලන දැඟලීම. ඒ තුල නිවන් දකින්නට බෑ. ඇයි බැරි වෙන්නේ? ඒ තනත්තා කුසලයක් කියලා හඳුනාගෙන පුහුණු කරන්නේ අකුසලයක්, දුර්ගුණයක්. ගහගන්න මරාගන්න යන එක විතරක් නෙමෙයි ද්වේෂය කියලා කියන්නේ. යමක් සිදු වෙනවට, යමක් ක්‍රියාත්මක වෙනවට ඒකට කැමති නැහැ. ඒක එහෙම වෙනවට කැමති නැහැ. ඇයි කැමති නැත්තේ? මගේ රුචිකත්වයට අනුව නැහැ ඒක. මට ඕන විදිහට නැහැ. මම කැමති විදිහට නැහැ. ඉතින් මම කැමති විදිහට නැති වෙනකොටම එක්කෝ ඒක බැහැර කරන්න හදනවා, එක්කෝ මම එතනින් බැහැර වෙනවා. මේක අපි ගොඩක් දෙනා තේරුම් ගන්නවා. දැන් මට ඔක්කොම එපා වෙලා තියෙන, දැන් මට සියල්ලම අතාරින්න පුළුවන්. මේ ගැඹුරු නෛෂ්ක්‍රම්‍යයක් මේ පහළ වෙන්නේ කියලා අපි හිතාගත්තට ඉතා පරිස්සමින් විමසා බැලුවොත් තමයි නෑ එතන තියෙන්නේ අවබෝධයෙන් දේවල් ඉවත් කිරීමක් හෝ අවබෝධයෙන් දේවල් වල නොඇලී ඉඳීමක් නොවේ, මේ සූක්ෂම ගස්ඨනයක් තියෙන්නේ කියන එක තේරුම් ගන්නට ඉතාම දුෂ්කරයි. ඇයි එහෙම දුෂ්කර වෙන්නේ? එක වගේම ගති ලක්ෂණ. නෛෂ්ක්‍රම්‍යයෙන් කරන්නේත් අතහරින එක, ද්වේෂයෙන් කරන්නේත් අතහරින එක. නෛෂ්ක්‍රම්‍යයෙන් කරන්නේත් නොඇලෙන ගතිය, ද්වේෂයෙන් කරන්නේත් නොඇලෙන එක. ඒ සමාන වගේ එක වගේ ගති ලක්ෂණ ප්‍රකට වෙනකොට අපිට තේරුම් ගන්න බෑ මෙතන ඇති වෙන්නේ නික්මීමද, මෙතන ඇති වෙන්නේ අප්‍රසාදයේද කියන එක අපිට වටහා ගන්න බැරි අවස්ථා එනවා. සහරි පරිස්සමෙන් දීර්ඝ කාලයක් සිහිය ප්‍රඥාව අවදි කරමින් ඒ ක්ලේශ ධර්මයන්ගේ ගති ලක්ෂණ නැවත නැවත ප්‍රත්‍යවේක්ෂා කරමින් විමසා බලන කෙනෙකුට පමණයි කාලාන්තරයක් වෑයම් කරනකොට පුංචි දෙයක් හඳුනා ගන්නට සමහරලාට පුළුවන් වෙන්නේ. එක්තරා ස්වාමීන් වහන්සේ නමක් ලංකාවේ වැඩ සිටිය. ඒ ස්වාමීන් වහන්සේ මහා සීව කියලා. ඒ මහා සීව හාමුදුරුවන්ගේ 30000ක් ගෝලය රහත් වෙලා. හැබැයි ගුරු හාමුදුරුවෝ තාම රහත් වෙලා නැහැ. හැබැයි උන්වහන්සේ හිතාගෙන ඉන්නවා තමන් රහත් වෙලා කියලා. දවසක් එක තරුණ හාමුදුරු නමක්, ඒ කියන්නේ ගෝල හාමුදුරුවෝ, උන්වහන්සේ රහත් වෙලා. උන්වහන්සේ බලනවා මනස මෙහෙवला අපේ ගුරුවරයා කවදාද රහත් වෙලා තියෙන්නේ. බලනකොට උන්වහන්සේ දකිනවා තාම ප්‍රතඥයි. තාම රහත් වෙලා නැහැ. පස්සේ අනේ අපි මෙච්චර දෙනෙකුට මඟ පෙන්නපු මේ හාමුදුරුවෝ තවමත් ප්‍රතඥයිනේ, මං උන්වහන්සේට උදව් කරන්නට ඕන කියලා ගිහිල්ලා වෙරලා පත්කඩේ එලලා වැඳලා, ස්වාමීනි මට ඔබ වහන්සේ සමග ධර්ම කාරණයක් කතා කරන්න තියෙනවා, මට ඒකට අවස්ථාවක් දෙන්න පුළුවන්. නෑ දැන් ඒකට අවස්ථාවක් නෑ. මේ වැඩ කටයුතු තියෙනවා, මේ ශිෂ්‍ය පිරිසට උගන්වන්න තියෙනවා, භාවනාව කියා දෙන්න තියෙනවා, කමටහන් දෙන්න තියෙනවා. එහෙනම් ස්වාමීනි හවස් වෙලා ඒ වෙලාවෙත් බෑ මේ පිරිසට පාඩම් කියා දෙන්න තියෙනවා. එහෙනම් ස්වාමීනි පාන්දර බෑ මේ කටයුතු තියෙනවා. එහෙනම් ස්වාමීනි පිණ්ඩපාත යන වෙලාව ඒ වෙලාවත් බෑ. මෙහෙම දවසේ පැය 24 ගැනම ඇහුවා, එකම වෙලාවක්වත් උන්වහන්සේට මේ ධර්ම කාරණේ කතා කරන්න වෙලාවක් නැහැ. ඒ වෙලාවක් නොදෙන්නෙත් ඇයි? උන්වහන්සේ දන්නවා දැන් මේ හාමුදුරුවෝ රහත් වෙලා ඉන්න කෙනෙක්. ඉතින් උන්වහන්සේට ආය මේවා ගැන කතා කර හිටියයි නොහිටියයි කියලා ප්‍රශ්නයක් දැන් කරන්න ඕන වැඩ ටික ඉවරයි. තව මේ කල යුතු පිරිසක් ඉන්නවනේ. ඒගොල්ලන්ට මඟ පෙන්වන්න එපා. ඒ නිසා ඒකට වෙලාවක් නැහැ. පස්සේ අර ගෝලහාමුදුරුවෝ කියනවා, අනේ ස්වාමීනි ඔබ වහන්සේ හරියට මේ උළුවස්ස ළඟ තියෙන පාපිස්ස වගේ. ඇයි? ඔක්කොගේම වැලි දූවිලි පිහිනවා. හැබැයි පාපිස්ස අර ඔක්කොම වැලි දූවිලි ගොඩේ තවරිලා ඉන්නවා. අනිත් අයගේ කකුල් පිහ දානවා. Taman දූවිලි ගොඩේ. ඔබ වහන්සේත් ඒ වගේ තමයි මේ 30000ක් දෙනාගේ සිත් සතන් වල කෙලස් කිලුට පිස දාලා තිනවා. ඔබ වහන්සේ තාම කෙලස් ගොඩේ නේද කියලා උන්වහන්සේ 이르දියෙම වැඩියා ආසේ. දැන් මෙහෙම කියනකොට අර ගුරුහාමුදුරුවන්ට දැනුණා මේ ඇවිත් තියෙන්නේ දහම් කරුණක් දැනගන්නට නෙවෙයි, මට යම් දහම් කරුණක් කියා දෙන්නයි කියලා සිතා බලනකොට තමයි උන්වහන්සේට දැනෙන්න ගත්තේ ඇත්තටම මගේ මනසේ තවම දුබලකම් තියෙනවා කියලා. එයි අර හාමුදුරුවෝ කරපු දෙයටත් පොඩි නුරුස්සන ගතියක්, නොමනාපයක් මනසෙන් මතුවුණා. ඒ මතුවෙනකොට තමයි උන්වහන්සේට දැනෙන්න ගත්තේ තාම මගේ මනසේ කෙලස් තියෙනව නේද. පස්සේ උන්වහන්සේ කල්පනා කරනවා 30000ක් රහතුන් හදපු මට රහත් වෙනවා කියන එක අරුමයක් නෙමෙයිනේ. දවස් 3කින් මං රහත් වෙලා ආපහු එන්නේ කියලා කිසි කෙනෙකුට නොදන්නවා. පන්සලෙන් නික්මිලා ඒ කිට්ටුව වනලැහැබක ගල්ලෙනකට ගියා. ඊළඟ දැන් දවස් 3 මුළුල්ලේම උන්වහන්සේ භාවනා කරනවා, රහත්ුනේ නැහැ. ඊට පස්සේ උන්වහන්සේ අදිෂ්ඨාන කරගත්තා මේ වස් කාලේ ඉවර වෙන්න ඉස්සෙල්ලා අනිවාර්යෙන් මං රහත් වෙනවා භාවනා කළා. වස් කාලේ ඉවර වෙනකම් භාවනා කළා, උන්වහන්සේ රහත්ුනේ නැහැ.
ඊට පස්සේ උන්වහන්සේ තීරණය කරනවා මම රහත් වෙනකම් මම නිදාගන්නේ නැහැ. මූණ හොදන්නේ නැහැ. නියපොතු කපන්නේ නැහැ. සිවුරු හොදන්නේ නැහැ. ඒ ඔක්කොම නවත්තලා උන්වහන්සේ නිදන ඉරියව්ව පවා නවත්තලා උන්වහන්සේ භාවනා කරනවා. දැන් අන්තිමට කයේ උෂ්ණත්වය වැඩි වෙලා කකුල් පුපුරලා හම් ඈත් වෙලා ලේ ගලනවා පින්නපාත යනකොට. ගමේ දරුවෝ එකතු වෙලා ඉදිකටු වලින් නූල් වලින් අර හම් කෑලි එකතු කරලා මහනවා. මෙහෙම උන්වහන්සේ උත්සාහ කළා. වසරක් ගත වුණා, දෙකක් ගත වුණා, 10ක් ගත වුණා, 20ක් ගත වුණා, 30ක් ගත වුණා. ඒත් උන්වහන්සේ රහත් උනේ නැහැ. අන්තිමට 30 වසරක් ගත වෙලා නිම වෙන තැන උන්වහන්සේ සක්මන් මළුවේ ඉඳලා තමන්ගේ ජීවිතය ගැන කල්පනා කළා. මහා සංවේගයක් ඇති වෙලා උන්වහන්සේට කඳුළු වැටුණා ඇස් දෙකෙන්. අනේ මෙච්චර පිරිසක් රහත් කරපු මට රහත් වෙන්නට අවකාශයක් නැති වුණානේ. මට මේ නිවන් මඟ අහිමිද, මම නිවන් දකින්නට සුදුස්සෙක් නොවේද කියලා උන්වහන්සේට මහා ශෝකයක් සංවේගයක් ඇති වුණා. එතකොටම මේ සක්මන කෙලවර තවත් කවුදෝ ඉකිග ගහ අඬනවා ඇහෙනවා. ඊපස්සේ මේ හාමුදුරුවෝ කවුද? මම මේ රුක්ෂයේ ඉන්න රුක්ෂ දේවතාව. ඔබ කුමක් නිසාද අඬන්නේ කියලා ඇහුවා. නෑ ඉතින් ඔබ වහන්සේ මේ අවුරුදු 30ක් භාවනා කරලත් අඬලා නම් රහත් වෙන්න හදන්නේ. මාත් පොඩ්ඩක් අඬනවා, මටත් අඩුතරමින් සෝවන්නත් වෙන්න පුළුවන්ද බලන්න කියලා දේවතාවා කිව්වා. එතකොට මේ හාමුදුරුවන්ට දැන් දෙයියොත් මට කොලොප්පම් කරනවා. එහෙම කරන්නේ මා තුල හැකියාව තියෙන නිසායි. දෙවි දේවතාවෝ කවදාවත් දුර්වලයෙකුට එහෙම සමච්චල් කරන්නේ හැකියාව තියෙන නිසායි මෙහෙම සමච්චල් කරන්නේ. එහෙමනම් ඇයි මට නිවන් දකින්න බැරි? කොතනද මට වැරදුනේ? මෙහෙම ආපස්සට එදා දවසේ ඉඳලා ඊට ඉස්සරියෙන් දවස ගිය සතිය ඊට ඉස්සරියෙන් සතිය ගිය මාසේ ඊට ඉස්සරියෙන් මාසේ ගිය අවුරුද්ද ඊට ඉස්සරියෙන් අවුරුද්ද මෙහෙම ප්‍රත්‍යවේක්ෂා කරගෙන මුළු අවුරුදු 30ක් මුළුල්ලේ ප්‍රත්‍යවේක්ෂා කළා. උන්වහන්සේට මොනම වරදක්වත් පේන්නේ නැහැ. ආපසු ওই විදිහට ප්‍රත්‍යවේක්ෂා කරගෙන පන්සලෙන් නික්මුණු තැන දක්වා සිතනකොට උන්වහන්සේට දැනුණා එතනමයි වැරදිලා තියෙන්නේ. මොකද්ද? 30000ක් රහතුන් බිහි කරපු මට රහත් වෙන එක 아무තු අරුමයක්ද කියලා ඇති වෙච්ච මාන්නේ. මෙතන නේද වැරදුනේ කියන එක හරියට තේරුම් අරගත්තු ගමන් ඊළඟ පියවරේදී උන්වහන්සේ රහත් වුණා. ඉතින් මේ තරම් සූක්ෂමයි මනස. දුබලකම් හඳුනා ගන්නවා කියන එක තරම්ම දුෂ්කරයි. නමුත් අපි මේ කතා කරන්නේ අපිට ඒතනට යන්නට කල්ගත වෙන්න පුළුවන්. නමුත් දැනට අපිට තේරෙන දේවල් තියෙනවානේ. දැනට අපේ වැරදි කියලා තේරෙන දේවල් මනසේව නැතත් මේ කයින් කරන ඒවා, වචනයෙන් කරන ඒවා හරි අපිට දැනට තේරෙනවානේ. මං අතින් සත්තු මැරෙනවා නම්, හොරකම් කරනවා නම්, බොරු කියවෙනවා නම්, ඊර්ෂ්‍යාව මතුවෙනවා නම්, කෝපය මතුවෙනවා නම්, අඩුතරමින් දැනට මේ රළු විදිහට මතුවෙන ඒවා හරි දැනෙනවනේ. අන්නේ දැනෙන තැනින් පටන් ගන්න. අර නොදැනෙන දේවල් හොයන්න යන්න ඕනේ නැති. උන්වහන්සේටත් බැරි වුණානේ නොදැනෙන එක හොයන්න. ඊට පස්සේ කවදා හරි මේ මට්ටමට වැඩුණාට පස්සේ තමයි ඒවා හොයා ගන්න වෙන්නේ. එතකම් පුංචි දුබලකම් තියෙන්න පුළුවන්. දැන් අපි ඒව ගැන කරදර නොවුනට කමක් නැහැ. දැනට අපිට දැනෙන තැනින් පටන් ගන්න ඕනේ. වැටහෙන තැනින් පටන් ගන්න ඕනේ. නමුත් කවර තැනකින් පටන් ගත්තත් දෝෂයේ හැටියට තේරුම් ගන්න එක පහසු නෑ. යමෙකුට එසේ තේරුම් ගන්නට පුළුවන් නම් එයම ප්‍රඥාවන්ත බවක්, නිවන් මඟ ඉදිරියට යන්නට ඒතනත්තා තමයි සැබෑම සුදුස්සෙක් වෙන්නේ කියන බව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ නිසා මේ සල්ලේක සූත්‍රයේදී තථාගතයන් වහන්සේ පෙන්වා දෙන පළවෙනි පියවර තමයි සල්ලේක පරයය. ඒ කියන්නේ මගේ ළඟ මේන්න මේ දුර්වලකම තියෙනවා. මේ දුර්වලකම මතුවෙන්න මෙන්න මේ වගේ අවස්ථාවල මේ වගේ සාධකත් එක්ක තමයි මේ දුබලකම මතුවෙන්නේ. මේක හරියට වටහා ගන්න ඕන. ඒක වරදක් කියන බව, ඒක දුර්වලකමක් කියන බව, ඒක දුරුකල යුත්තක් කියන බව හරියට තේරුම් ගන්න ඕන. අර අපි යමක් පොතක සටහන් කරගන්නවා වගේ Taman ළඟ තියෙන දුර්වලකම හරියට සනිටුහන් කරගන්නා වූ මේ පළවෙනි පියවර හඳුන්වනවා කොමක් කියලාද? සල්ලේඛ පරයයයි කියලා. ඊළඟට දෙවෙනි පියවර. මොකද්ද දෙවෙනි පියවර? චිත්තුප්පාද පරයය. චිත්තුප්පාද පරයයයි කියන්නේ දැන් පළවෙනි පියවරේදී තමන්ගේ දෝෂය හඳුනාගත්තා. දෙවෙනි පියවරේදී මේ දෝෂය මම කෙසේ හෝ දුරු කළගත යුතුයි කියලා දැඩිව සිතුවිලි ඇති කරගන්නවා, අදිෂ්ඨාන කරගන්නවා.
දැන් සමහරු ඉන්නවා දෝෂය දකිනවා, වරද දකිනවා. හැබැයි වරද දැක්කට මේකෙන් නැගී සිටින්න ඕන, දුරු කරගන්න ඕන කියන චිත්ත ධෛර්යය ඇති වෙන්නේ නැහැ. ඒ බඳු තැනැත්තා අනේ ඉතින් මගේ ළඟ අඩුපාඩු තියෙනවා, හරියට තියෙනවා. ඉතින් කොහොමද මේව අඩු කර බෑනේ අඩු කරගන්න. මට හරියට තරහ යනවා. අනේ හැමෝටම කරන් දැන මේක අඩු කරගන්න හිතුවට කොහොමවත් බෑනේ අඩු කරගන්න. හැමදාම මං හිතා ගන්නවා ඒත් ආපහු මේ අනිත් අය කරන වැරදිවලදී කෝපේ මතුවෙනවා. දැන් මෙහෙම කියන්නේ ඒගොල්ලෝ වරද බව තේරුම් අරන් තියනවා. හැබැයි මේක වෙනස් කරගන්නට ඕන කියලා දැඩි චිත්තාදිෂ්ඨානයකින් මනස අවදි කරගන්නට තරම් ඒ අය තාම දක්ෂ වෙලා නැහැ. එහෙම දක්ෂකමක් නැත්නම් Tamanට Taman ගැනම හීනමානයක් ඇති වෙනවා, පසුතැවීමක් ඇති වෙනවා, පසුබෑමක් ඇති වෙනවා, උකටලී වෙනවා. අන්තිමට ඒතනත්ත Taman ගැනම කලකිරෙනවා. එහෙම කලකිරුණාන් පස්සේ ලෝකයෙන් ඈත් වෙනවා, හුදකලා වෙනවා, වැඩවලින් ඒතනත්තා ඈත් වෙන්නට බලනවා. Tamanට Taman ගැනම නොසතුටක් ඇති වෙනවා. අවසානයේ දිවිනසා ගන්න උනත් පෙළඹෙන්නට පුළුවන් Taman ගැනම ඇති වෙන කලකිරීමත්. එයි දුර්වලකම් පෙනෙනවා, වැරදි අඩුපාඩු පේනවා. ඒක සකස ගන්නට ඕන කියලා චිත්තාදිෂ්ඨානයක් ඇති කරගෙන අවදි කරගන්නට, අවදි වෙන්නට තරම් ඒ තනත්තාට චිත්ත ධෛර්යයක් නැති නිසා. සබුදුහාමුදුරෝ දේශනා කරනවා වරද හැටියට දැකීම අවශ්‍යයි. හැබැයි ඒ දුටු පමණින් අපට වැරදි හදන්නට බෑ. දෙවනි පියවර තමයි මේ වරදින් මම නැගී සිටිය යුතුයි කියන අදිෂ්ඨානය, ඒ චිත්ත ශක්තිය ඇති කරගන්නට ඕන. පිනතුනි මේ සිතුවිලි ඉපදවීම කොච්චර වටිනවද කියනවා නම් දැන් මේ බුදුදහමෙම තව කොටසක් තියෙනවානේ මහායාන දර්ශනය කියලා. දැන් අපි ලංකාවේ තියෙන බුදුදහම හඳුන්වන්නේ ථේරවාදී බුදුදහම. ඔය ජපානයේ චීනෙ වගේ රටවල් තියෙන මහායාන දර්ශන. ඒ මහායාන කියලා කියන්නේ ඒගොල්ලෝ හිතන්නේ සියලු දෙනාම බුදු වෙලාම තමයි නිවන් දකින්න ඕන කියලා ඒගොල්ලෝ හිතනවා. දැන් අපි එහෙම එකක් නැහැනේ. බුදු වෙලත් නිවන් දකින්න පුළුවන්, පස්සේ බුදු වෙලත් නිවන් දකින්න පුළුවන්, රහත් වෙලත් නිවන් දකින්න පුළුවන්. නමුත් ඒගොල්ලෝ හිතන්නේ සියලු දෙනා අනිවාර්යෙන් බුදු වෙලාමයි නිවන් දැකිය යුත්තේ. ඒ නිසායි ඒක මහායානය කියලා කියන්නේ. දැන් මේ මහායාන දර්ශනයේ ඒගොල්ලෝ බුදු වෙනවටත් වඩා වටිනා කාරණයක් හැටියට සලකන්නේ මෙන්න මේ අවස්ථාව. මොකද්ද? චිත්තුත්පාදය. මම බුදු වෙන්නට ඕන කියලා සිතන අවස්ථාව. ඒක තමයි අමාරු දෙය. ඇයි? බුද්ධත් ඒ හැබෑ සිතුවිල්ලේ හැබෑ චිත්ත ධෛර්යය ආවොත් ඒතනත්තා කොතෙක් දුක් විඳලා හරි කවදා හරි එතනට යනවා. හැබැයි ඒ අදහසේ අදිෂ්ඨානයේ ධෛර්යය මතු කරගන්නවා කියන එක පහසු කාරණයක් නෙමෙයි. අපි හැමෝටමත් එහෙමයි. දුර්වලකම් තේරුම් ගන්නට පුළුවන් තැනැත්තාට ඊළඟට අමාරුම කාර්යය තමයි ඒ වරදින් නැගී සිටින්නට, ඒන් මිදෙන්නට, ඒන් ගැලවෙන්නට අවශ්‍ය චිත්ත ධෛර්යය ඇති කර ගැනීම. ඉතින් Taman තුලේ චිත්ත ධෛර්යය ඇති වුණොත් ආයේ කවුරුවත් පිටස්තර අය ඒකට දඟලන්නට ඕන කමක් නැහැ. Tamanටම පුළුවන් ඒ සඳහා අවශ්‍ය දේ මනමින් පුහුණු කරන්න. එනිසා අපි මාතෘකා පාඨයේ හැටියට සඳහන් කළේ බුදුරජාණන් වහන්සේ ඒ පිළිබඳව දෙසූ කාරණයක්. මේ සල්ලේක සූත්‍රයේ බුදුහාමුදුරෝ දේශනා කරන්නේ චුන්දහාමුදුරන්ට. සචුන්දහාමුදුරෝ අමතලා බුදුහාමුදුරෝ දේශනා කරනවා චිත්තුප්පාද මත්තම්පිචේ චුන්ද කුසලේසු ධම්මේසු බහුකාරං වදාමි. කෝපන වාදෝ කායන වාචාය අනුවිධීයනාසු. චුන්ද යම්කිසි කෙනෙක් මෙන්න මේ වරද හදාගන්න ඕන කියලා සිතුවිලි ඉපදවීමම ශ්‍රේෂ්ඨයි. වරද හදාගන්නවා කියන එක ගැන කවර කතාවද? ඒක ශ්‍රේෂ්ඨයි කියන බව අහන්න දෙයක් නෙමෙයිනේ. ඒක හදාගන්න ඕන කියලා සිතීමම වටිනවා. මම මෙන්න මේ කුසලයේ කරන්න ඕන, මේ හොඳ වැඩේ කරන්න ඕන. එහෙම සිතීමම ශ්‍රේෂ්ඨයි කියලා බුදුහාමුදුරෝ දේශනා කරනවා. ඇයි? ඒ සිතුවිල්ල නිසා ඒතනත්තා කවදා හරි එතනට අවතීර්ණ වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ සල්ලේක පටිපදාවේ දෙවන පියවර හැටියට දක්වන්නේ කුමක්ද? Tamanගේ වරද හැටියට දැකලා ඒ වරදින් මා නැගී සිටිය යුතුයි, මේ වරදින් ගැලවිය යුතුයි, මේකෙන් මම ඉවත් විය යුතුයි, මේ දුබලකම මම සකස් කරගත යුතුයි කියන මේ චිත්ත ධෛර්යය, මේ චිත්ත අධිෂ්ඨානය මතු කර ගැනීම එය හඳුන්වනවා කුමක් කියලාද? චිත්තුප්පාද පරයය. ඊළඟට තුන්වෙනි අවස්ථාව. තුන්වෙනි අවස්ථාව තමයි පරික්කමන පරයය. පරික්කමන පරයය කියන්නේ දැන් වරද්දක් දැක්කා. වරද හදා ගන්න ඕන කියලා අදිෂ්ඨානත් කරගත්තා. මේ අදිෂ්ඨාන කරගත්ත පමණට වැරදි හැදෙන්නේ නැහනේ. ඒ වැරද්ද සකසා ගන්නට අවශ්‍ය ප්‍රතිවිරුද්ධ ප්‍රතිපත්තිය පුහුණු කරන්න ඕන.
කෝපය මතුවෙනවා නම් කෝපය දුරු කරගන්නට කරන්න ඕන දේවල් ටික කරන්න ඕන. කෝපය දුරු කරගන්න මොනවද කරන්න ඕන? කළ හැකි වැඩ දෙකක් තියෙනවා. එකක් තමයි මෙත් වැඩිම, අනිත් එක තමයි කෝපය මතුවෙන්නේ කොහොමද කියලා නැවත නැවත ප්‍රත්‍යවේක්ෂා කරලා ඒ මතුවෙන හේතු හඳුනාගෙන මතුවෙන අවස්ථාවෙම ඒ හේතු වෙනස් කරන්නට වෑයම් කිරීම. ඒ මෙත් වැඩිම කියන පළවෙනි ක්‍රමය හඳුන්වනවා සමත ක්‍රමය කියලා. අර දෙවෙනි ක්‍රමය හඳුන්වනවා විදර්ශනාව කියලා. ඉතින් ඕනම දුර්වලකමක් දුරු කරගන්න අපිට ක්‍රම දෙකක් තියෙනවා. සමත ක්‍රමය සහ විදර්ශනා ක්‍රමය. සමත ක්‍රමය කියලා කියන්නේ දුර්වලකම දුරු කරන්නේ නැහැ, යට කරනවා. විදර්ශනා ක්‍රමය කියලා කියන්නේ ඒකේ හේතු යුක්ති හොයලා සම්පූර්ණයෙන් අහෝසි කරනවා. බුදුහාමුදුරුවෝ මේ සල්ලේක සූත්‍රයේදී අවධාරණය කරනවා සමත ක්‍රමය මෙතනට ප්‍රමාණවත් නැහැ. ඇයි සමත ක්‍රමය ප්‍රමාණවත් නැත්තේ? මෙත් වැඩුවාම මෙත්සිත වැඩෙනවා. හැබැයි කෝපය අහෝසි වෙනවා කියලා නියමයක් නැහැ. මෙත්සිත තියෙන තාක්කල් කෝපය මතුවෙන්නේ නැහැ. දැන් මොකද්ද වෙලා තියෙන්නේ? අර ව්‍යතික්‍රමන අවස්ථාව දුරු වෙලා, පරිඋත්ථාන අවස්ථාව දුරු වෙලා, හැබැයි අනුශය අවස්ථාව තියෙනවා. මතුවෙන්න ඉඩක් නැහැ මෙත්සිත බහුල කරලා තියෙන නිසා. හැබැයි ඒ තනත්තාට ද්වේෂය දුරු කරන්නට එය පමණක් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ද්වේෂය දුරු කරන්න නම් මෙත් වැඩීමට අමතරව අපි පුහුණු කරන්න ඕනේ මේ ද්වේෂය මතුවෙන්නේ කොහොමද? ඒකට සාධක මතුවෙන්නේ කොහොමද? පිටස්තර සාධක නෙමෙයි මගේ මනසින් කාරණා මතුවෙන්නේ කොහොමද? ඒ කාරණා මතු නොවි මම මනස පාලනය කරගන්නේ කොහොමද? මේවා තේරුම් අරගෙන කෝපය මතුවෙන වෙලාවට මේවා පුහුණු කරන්නට ඕනේ. එයි මම මෙතරම්ම බොළඳ වෙන්නේ. එයි මම මෙතරම්ම හැඟීම් වලට වහල් වෙන්නේ. එයි මම මෙතරම්ම ඔතෑණි දුර්වලයෙක් වෙන්නේ. මට මේක සිතුවිල්ලක් වෙනස් කරගන්න බැරි නම් මම කොහොමද කෙලෙස් නසන්නේ? මම කොහොමද නිවන් දකින්නේ? මෙච්චර පුංචි මනෝභාවයක් වෙනස් කරගන්න බැරුව. අන්න එහෙම චිත්ත ධෛර්යය ඇති කරගෙන අර ක්ලේශය හඳුනාගෙන දුරු කරන්නට මනසින් උත්සාහ කරන්න ඕනේ. අන්න එසේ කරන්නා වූ තැනැත්තා තමයි ඒ ක්ලේශය යම් කලකදී දුරු කරන්නට සමත් වෙන්නේ. මේ වැඩපිළිවෙල තමයි මෙතන හඳුන්වන්නේ මොකක් කියලාද? පරිඋත්ථාන පරයය. පරිඋත්ථාන කියලා කියන්නේ ඒ නැගී සිටින්නට අවශ්‍ය ප්‍රතිකර්මය පුහුණු කරනවා. බුදුරජාණන් වහන්සේ මේක උදාහරණයකින් දේශනා කරනවා. පෙර අපි ගල් බොරළු වලින් ගහන වෙච්ච ඒ වගේම උල් කටු ආදියෙන් ගැවසීගත්තු පාරක අමාරුවෙන් කටු ඇණි ගල් ඇණි කකුල තුවාල කරගෙන අමාරුවෙන් ගියා. ඊට පස්සේ තනත්තා කල්පනා කරනවා මම මේ කකුල තුවාල කරගෙන අමාරුවෙන් යන්නේ මොකටද කියලා උදැල්ලක් අරගෙන අර ටික ඔක්කොම ගලවලා සුද්ධ කරනවා. සුද්ධ කළාට පස්සේ ඔහුට දැනෙනවා ඉස්සර මං අමාරුවෙන් මේකේ කටු ඇණි ගල් ඇණි කකුල තුවාල කරගෙන ගියා. දැන් කිසි ප්‍රශ්නයක් නැතුව මට සුවසේ යන්න පුළුවන් කියලා ඒ තනත්තට දැනෙනවා. අන්න ඒ වගේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පෙර මගේ ළඟ මේ දුර්වලකම තිබුණා මම ඒක හඳුනාගත්තා දෙවනි පියවර වශයෙන් ඒ නැගී සිටින්න අදිෂ්ඨාන කරගත්තා දැන් මං අදාළ ප්‍රතිකර්මයේ පුහුණු කරමින් යනවා දැන් මේ පුහුණු කිරීමත් එක්කලා ඒ දුබලකම් දුරු වෙමින් යනවා නේද කියලා Tamanට පැහැදිලිව දැනෙන්න ගන්නවා එසේ දැනෙමින් එසේ වටහමින් Tamanට ඒ ප්‍රතිපදාව ප්‍රගුණ කරන්නට පුළුවන් නම් එය තමයි මේ තුන්වෙනි පියවර හැටියට බුදුහාමුදුරෝ දේශනා කරන්නේ. ඒක හඳුන්වනවා කොමක් කියලාද? පරිඋත්ථාන පරයය. පළවෙනි එක සල්ලේක පරයය, දෙවෙනි එක චිත්තුප්පාද පරයය, තුන්වෙනි එක පරික්කමන පරයය. හතරවෙනි එක මොකක්ද? හතරවෙනි එක උපරිභාව පරයය. උපරිභාව පරයයයි කියන්නේ උපරිභාව කියලා කියන්නේ වැඩි දියුණු වෙනවා. දැන් ඔහුට මේ ප්‍රතිපදාව පුහුණු කරනකොට ඒ ප්‍රතිපදාව හරිනම් ඒ ප්‍රතිපදාව හරියට පුහුණු කරනවා නම් ඒ තැනත්තාට අනුන්ගේ සහතික ඕන නැහැ අනුන්ගෙන් අහහා ඇවිදින්න ඕන නැහැ Tamanටම දැනෙන්න ගන්නවා ඉස්සර මගේ මනසේ මේ ක්ලේශය මෙපමණ රළු විදිහට තිබුණා දැන් ඒක බොහෝ අඩු වෙලා ගිහිල්ලානේ ඉස්සර මගේ මනසේ සිහිය මෙතරම් තිබුණේ දැන් මගේ මනසේ සිහිය වැඩෙමින් පවතිනවානේ ඉස්සර මට මිනිස්සු ගැන කරුණාව මෛත්‍රිය මෙච්චර ඇති වුණේ දැන් මගේ මනසේ කරුණාව මෛත්‍රිය පෙරට වඩා ඇති වෙනවානේ ඉස්සර මට කාරණයක් ගැන මේ තරම් තීක්ෂණව හිතන්න බෑ දැන් මට පෙරට වඩා යම් කරුණක් ගැන ප්‍රඥාවෙන් හිතන්නට පුළුවන් ඒ හැකියාව මගේ ළඟ දැන් මතුවලා තියෙනවා ඉස්සර මට පොඩි දෙයක්වත් දරා ගන්න බෑ දැන් මට ගොඩක් දේවල් දරා ගන්න ඉවසන්න පුළුවන්
ඉස්සර පුංචි දෙයින් මං කලබල වෙනවා. දැන් මට හුඟක් උපේක්ෂාවෙන් ලෝකෙ දිහා බලන්න පුළුවන්. මෙන්න මෙහෙම ඒතනත්තට දැනෙන්න ගන්නවා තමන්ගේ අභිවෘද්ධිය. එහෙමනම් මේකෙන් අපිට තව දෙයක් කියවෙනවා. මම මෙච්චර කල් භාවනා කළා, මෙච්චර කල් සිල් ගත්තා, මෙච්චර කල් බණ ඇහුවා කිව්වට එහෙම අභිවෘද්ධියක් Tamanට තක්සේරු කරගන්න පෙනෙන්නේ නැත්තම්, දැනෙන්නේ නැත්තම් ඒකේ තේරුම මොකද්ද? Taman හරියට නිවැරදිව ඒ ප්‍රතිපත්තිය පුහුණු කරලා නැහැ කියන එකයි. අදාළ කාර්ය හරියට කරලා නැහැ කියන එකයි. මොකක් හරි දෙයක යෙදිලා තියෙනවා. සිල් ගන්නවා කියලා මොකක් හරි කරලා දෙනවා. භාවනා කරනවා කියලා මොකක් හරි කරලා දෙනවා. බණ අහනවා කියලා අහගෙන ඉඳලා තියෙනවා. අනිත් අයටත් කියා දීලා තියෙනවා. හැබැයි අපි ක්‍රියාත්මක වුණේ නැත්තම් මොකද්ද ක්‍රියාත්මක වෙනවා කියන්නේ? දුර්වලකම හැටියට හඳුනාගෙන, එය මතුවීමේ හේතු හඳුනාගෙන, ඒන් නිදහස් වීමේ කැමැත්ත ඇති කරගෙන, එය මතුවෙන මොහොතේ සක්‍රිය වෙන්නට ඕනේ. ඒක දුරු කරන්න. එහෙම ක්‍රියාත්මක වෙනවා නම් අර පියවර ටික නිවැරදිව පුහුණු කළා වෙනවා. ඒ පුහුණුවේ ප්‍රතිඵලය වෙන කාගෙන්වත් දැන් මං සෝවාන් වෙලාද, දැන් මට ප්‍රථම ධානය තියනවාද කියලා සහතික ගන්න අවශ්‍ය නැහැ. Tamanට දැනෙන්න ගන්නවා පෙර මගේ දුර්වලකම් තිබුණා, දැන් ඒවා අවම වෙමින් පවතිනවා. පෙර මාළඟ මේ ගුණය මෙපමණ වැඩිලා තිබුණේ, දැන් මේ ගුණය වැඩෙමින් පවතිනවා නේද කියලා ඒ තනත්තාට දැනෙන්න ගන්නවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ අවස්ථාව උපරිභාව, දැන් හිටියට වඩා ඉහළට මතුවෙලා, හිටියට වඩා නැගී සිටමින් සිටිනවා. හිටියට වඩා පියවර කීපයක්, පඩි කීපයක් ඉදිරියට ගොඩ වෙලා දැන් ඔහුට ඉස්සරට වඩා ලෝකේ මනවින් පෙනෙනවා. ඇයි ඒ? දැන් ඔහුගේ මනසේ යම් පරිවර්තනයක් සිදු වෙමින් පවතිනවා. ඔහුටමත් ඒක දැනෙන්න ගන්න. ඒ දැනෙන්න තමයි අපිට ලොකු සතුටක් ඇති වෙන්නේ. අපිට ආත්ම විශ්වාසයක් ඇති වෙන්නේ. ඇයි? මේක කරන්න පුළුවන්. මම ඒක කළා. ඒක සාර්ථක වෙමින් පවතිනවා. තව ටිකක් උත්සාහ කළොත් ඊටු ටිකක් වෙනස් කරගන්න පුළුවන්. මෙහෙම දැනෙනකොට තමයි අපිට ලොකු ආත්ම ශක්තියක් ඇති වෙන්නේ, චිත්ත ධෛර්යයක් ඇති වෙන්නේ, සතුටක් ඇති වෙන්නේ. ඒ තුල තමයි ඉදිරියට යන්නට අපට ජවයේ බලය ගොඩ නැගෙන්නේ පින්නතුනේ. මේ ප්‍රතිපදාව තුල අපට කිසිම ඵලයක් පැහැදිලිව පෙනෙන්නේ නැතිනම්, අපේ දියුණුවක් පෙනෙන්නේ නැතිනම්, හැමදාම එකම තැනකනම් ලෝකයයත් චෝදනා කරනවා මෙච්චර කල් භාවනා කරාට, සිල් ගත්තට, බණ ඇහුවට මේ මිනිසුන්ගේ මොකක්වත් වෙනස් වෙලා නැහැනේ. එදා හිටියා වගේම තවත් මේ දුර්වලකම් වැඩි වෙලා විතරනේ. එහෙම මිනිස්සුත් දොස් කියනවා. අපටත් අපි ගැන තෘප්තියක් ඇති වෙන්නේ නැහැ. ඉතින් කොච්චර කල් ඒවා කළා වුණත් මොකුත් වෙනසක් වෙලා නැහැ. එහෙමනම් ඒ තනත්තා පියවරෙන් පියවරට ඉදිරියට යයි කියලා අපේක්ෂා කරන්න, බලාපොරොත්තු වෙන්න පුළුවන් කමක් නැහැ පින්නතුනේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මහණෙනි, යම් කිසි කෙනෙක් මෙසේ මනවින් සල්ලේක පටිපදාව ප්‍රගුණ කරනවා නම් ඒ තැනත්තා මේ සතරවැනි පියවරට පැමිණිය යුතුය. කුමක්ද සතරවැනි පියවර? පළවෙනි පියවර තමයි වරද හඳුනාගත්තා. දෙවෙනි පියවර තමයි වරදින් නැගී සිටින්නට චිත්තාදිෂ්ඨාන ඇති කරගත්තා. තුන්වෙනි පියවර තමයි එසේ නැගී සිටින්නට සුදුසු නිවැරදිම ප්‍රතිපත්ති ක්‍රමය පුහුණු කරන්න පටන් ගත්තා. හතරවෙනි පියවර තමයි ඒකේ ප්‍රතිඵලය හැටියට දුබලකම දුරු වෙමින් පවතිනවා, ಗುಣ වැඩෙමින් පවතිනවා කියලා තමන්ට පැහැදිලිව ඒ තමන්ගේ දියුණුව ප්‍රකට වෙන්නට පටන් ගන්නවා. ඊට පස්සේ අවසාන පියවර, පස්වෙනි පියවර බුදුහාරෝ දක්වනවා පරිනිබ්බාන පරයය. මොකද්ද පරිනිබ්බාන කියන්නේ? නැවත නොහට ගන්නා ආකාරයෙන්ම අහෝසි වෙනවා, අභාවයට යනවා, නිවි යනවා. දැන් අර විදිහට අනුක්‍රමයෙන් ඒකේ අභිවෘද්ධිය දැනෙන්න තමන්ට සතුටක් ඇති වෙනවා, ආත්ම විශ්වාසයක් ඇති වෙනවා, මේක කරන්න පුළුවන් කියලා දැනෙනවා, වඩා උනන්දු වෙලා ඒක පුහුණු කරනවා. මෙහෙම පුහුණු කරගෙන යනකොට ඒ තනත්තා සෝවාන් මාර්ගඥාණයෙන් නැවත කිසිදාක නොහට ගන්නා ආකාරයෙන් සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස දුරු කරනවා. අන්න පිරිණිවීමටපත් උනා. මොනවද? අර කියපු සංයෝජන ධර්ම 3 තව තියෙනවා. සංයෝජන ධර්ම 3ක් විතරක් නැවත නොහට ගන්නා ආකාරයෙන්ම ප්‍රහාණය වුණා. ඊට පස්සේ අනාගාමී මාර්ගඥානයේ කාමරාග පටිග, ඒ කියන්නේ ඇලීම් ගැටීම් දෙක නැවත කවදාවත් මතු නොවන හැටියට ඔහුගේ సంతානේ ප්‍රහීන වෙනවා.
අරහත් මාර්ග ඥාණයෙන් රූප රාග අරූප රාග මාන උද්දච්ච අවිජ්ජා කියන සංයෝජන ධර්ම නැවත කවමදාකවත් නොහට ගන්නා ආකාරයට අහෝසි වෙනවා. ඒ තනත්තා යලි නොකෙලසන ආකාරයෙන් ਸਰව සම්පූර්ණයෙන් කෙලස් පිරිනිවීමට පාරිශුද්ධත්වයට නිවීමටපත් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එතකොට නිවන් දැකීම සඳහා පමණක් නෙමෙයි අපි ළඟ දැනට තියෙන පොඩි පොඩි දුබලකම් දුරු කරගන්න. අපි ළඟ තියෙන පුංචි පුංචි වැරදි හදාගන්න අපිට දැනට පුළුවන් හැටියට මේ ක්‍රමේ පාවිච්චි කරන්න පුළුවන්. අර එකපාරට ගහ පෙරලා මුදුන් මුල ගලවනවා වගේ සියල්ල අපිට එකවර කරන්න බැරි වුණාට ටික ටික පොළොව කොටලා අර වටේ තියෙන පොඩි පොඩි මුල් අපිට කඩන්න පුළුවන්. ඒක පටන් ගන්න ඕන. හැබැයි එහෙම කරන්න නම් මේක කළ හැකි කියන විශ්වාසය ඇති වෙන්න ඕන. කළ හැකි කියන විශ්වාසය ඇති වෙන්නම් කරන්න ඕන කියන අදහස ඇති වෙන්න ඕන. කරන්න ඕන කියන අදහස ඇති වෙන්නම් මෙහෙම දුබලකමක් තියනවා කියලා Tamanට දැනෙන්න ඕන. ඒ නිසා මේ පියවර පහ අත්‍යවශ්‍යයි කියන බව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. කුමක් සඳහාද? අනුක්‍රමයෙන් Tamanගේ දුර්වලකම් දුරු කිරීම සඳහා, කෙලස් නැසීම සඳහා මේ ක්‍රමයෙන් මේ පියවර පහෙන් ඕනෑම කෙනෙකුගේ දුබලකම් කෙලස් ධර්ම ਸਰව සම්පූර්ණයෙන් අහෝසි කරන්න පුළුවන් නිසා මේ ප්‍රතිපත්ති ක්‍රමය හඳුන්වනවා මොකක් කියලාද? සල්ලේඛ පටිපදාවයි. කෙලස් ලියා දමන කඩ කඩ කොට කපා අහෝසි කරන ප්‍රතිපත්ති ක්‍රමයයි කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. ඉතින් මේ කාරණා සිහියේ පවත්වාගෙන තම තමන්ගේ ජීවිතය පිළිබඳව යලි යලි ප්‍රත්‍යවේක්ෂා කරමින් මේ ධහම අහවලාටය කියලා අනුන්මත පටවන්නේ නැතිව අපට අපේ ජීවිතය සකස් කරගන්නට මේ ධම් කරුණු අතිශයින් වැදගත් වෙනවා. එමනම් නිවන් දකින්නවා කියන එකේ තේරුම කෙලස් දුරු කිරීමයි. කෙලස් කියලා කියන්නේ මනසේ පහළ වෙන දුර්වලකනුයි. මනසේ පහළ වෙන දුර්වලකම් එකපාරට වටහා ගන්න බැරි වුණාට කයින් වචනයෙන් සිද්ධ වෙන දුර්වලකම් හරි තේරුම් අරගෙන අනුක්‍රමයෙන් මේ විදිහට දුරු කරන්නට අපි උත්සාහ කළ යුතුයි. එසේ කරන තරමට මනස සවිමත් වෙනවා, බලවත් වෙනවා. එතකොට මනසේ දුර්වලකනුත් වැටහෙනවා. ඒවත් මේ ක්‍රමයට අපි ටිකෙන් ටික දුරු කරන්නට වෑයම් කරනකොට යම් දිනක අපි හැම දිනාටම ඒ සල්ලේක ප්‍රතිපදාව ප්‍රගුණ කරලා සියලු කෙලෙසුන්ගෙන් නිදහස් වෙන්නට හැකියාව තියෙනවා පින්නතුනේ. ඒ බව නුවණින් තේරුම් අරගෙන අනුක්‍රමයෙන් ඒ ප්‍රතිපදාව පුහුණු කරන්නට හැම දිනාටම ශක්තිය ලැබේවා. මේ අසු දහම් කරුණු ඒ සඳහා මහෝපකාරී වේවා කියලා ආශිර්වාද කරනවා. මෙතෙක් වේලා ධර්ම ශ්‍රවණය කිරීමෙන් සිදු කරගත් සියලු කුසල් දෙවියන් සහිත ලෝකයාටත් මිය පරලෝකීය ඥාතීන්ටත් අප හැම දිනාටමත් බුදු පසේ බුදු මහරහතන් වහන්සේ නිවී සැනසී පැමිණ වදාළ උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරා. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. අද ධර්මදේශනාවෙහි දායකත්වයෙන් දරන්නේ උගල්බොඩ පදිංචි චිත්‍රා සුරවීර මහත්මිය, දූ දරුවන්, ඥාති හිත මිත්‍රාදීන් ඇතුළු සෑම දෙනා විසින් පින්කමේ ආරම්භන හැටියට දක්වලා තියෙන්නේ උගල්බොඩ පදිංචිව සිට මීට වසර 5කට පෙර අභාව ප්‍රාප්ත වූ පී.ඒ. පියසේන මහත්මයාට ඒ පියාණන්ට පුණ්‍යානුමෝදනා කිරීම සහ පින් බලාපොරොත්තුෙන් සිටින සියලුම ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කිරීම. ඒ වගේම මේ පුණ්‍ය කර්මය සාර්ථක කර ගැනීමට අවස්ථාව සලසා දෙමින් අවශ්‍ය අනුශාසනා ලබා දුන් උගල්බොඩ බුදුගල්ගොඩැල්ල විහාරස්ථානාධිපති අතිපූජනීය කනෝයායේ සාරානන්ද ස්වාමින් වහන්සේටත් මේ දක්වා නොඑක ආකාරයෙන් ධර්මාවාද ලබා දුන් සියලු කල්යාණ මිත්‍රයන් වහන්සේලාටත් නිදුක් නිරෝගී සුවචිර ජීවනයේ ප්‍රාර්ථනා කරමින් ප්‍රාර්ථනීය බෝධියකින් නිර්වාණ අවබෝධය පිණිස මේ කුසල් හේතු වේවා කියන ප්‍රාර්ථනාව ඇතිව මේ පින්කම කරනවා.
ඒ වගේම මේ පින්කමට සහයෝගය ලබා දුන් රවීන්ද්‍ර පෙරේරා මහත්මයා ඇතුළු පවුලේ සැමටත් නම් සඳහන් නොකලද මේ පුණ්‍ය කර්මය සාර්ථක කර ගැනීමට නන් අයුරින් වටිනා කාලය ශ්‍රමය ධනෙ වැය කළ සෑම දෙනාටත් සහභාගී වුණු සෑම දෙනාටත් යහපත සැලසී ඉක්මන් භවයකදී තුම් චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිස මේ කුසල් හේතු වේවා කියන ප්‍රාර්ථනාව පෙරදරි කරගෙන අද පින්කමෙහි දායකත්වයේ දරනෝ. ඉතින් හැම දිනාටම දහම් අසන්නට අවස්ථාවක් සලස්වා දෙමින් ඒ වගේම මේ ධර්ම දේශනාව පටිගත කරලා අන්තර්ජාලයටත් මුසු කරලා බොහෝ දිනාට දහම් ඇසීමේ අවස්ථාව සලස්වා දෙනවා. ඒක මහා ධර්ම දානමේ පින්කම. ඒ වගේම තම තමන් ධර්ම ශ්‍රවණය කිරීමත් ධර්ම ශ්‍රවණමේ පින්කමක්. ඒ දෙආකාර කුසලයම ප්‍රඥාව දියුණු කරගන්න හේතු වෙනවා. ධර්ම පරිස්කාර පූජා කිරීම ජීවිතේ සැප ලබන්නට හේතු වෙන පින්කම්. දහත් ගිලන්පස උණුපැන් ආදී පූජා කිරීම නිරෝගී සම්පන්නිය සැලසෙන පින්කමක්. දේශකයන් වහන්සේට සද්ධර්මයට ගරු කිරීම වශයෙන් පාදෝවණය කිරීම, ඡත්‍ර දැරීම, පාදෝවණය කිරීම, පාවඩ එලීම, අසුන් පැනවීම, ගරු බුහුමන් දැක්වීම, අන් අයගේ ගරු බුහුමන් ලබන්නට නිහතමානීව ගුණ වඩන්නට හේතු වෙන පින්කම්. මේ ਸਰව ප්‍රකාරයෙන් සිදු කරගත්තා වූ සියලුම කුසල් එහෙනම් පූජා කරලා ඉන්න. මේ ਸਰව ප්‍රකාරයෙන් සිද්ධ කරගත්තා වූ සියලු කුසල් මීට වසර 5කට ඉහතදී මේ පරිලෝයන්ට යෙදුන පී.ඒ.පී.එස්.එන මහත්මයා ඇතුළු මේ හැම දිනාගෙම පරම්පරාවල මියගිය සියලු ඥාති හිත මිත්‍රාදීන් සතුටින් අනුමෝදන් වෙත්වා. ඒ හැම දිනාගෙම භව ගමන සුවපත් කරගනිත්වා. ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් දකිත්වා කියලා ප්‍රාර්ථනා කරන්. ලෝකය සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන, පිනතුන් ආරක්ෂා කරන ඉන්ද්‍රාදී සියලු පින් කැමැති දෙවි දේවතාවෝ, දේව මාතාවෝ මේ කුසල් දහම් සතුටින් අනුමෝදන් වෙත්වා. මේ විහාරස්ථානයේ ගෞරවනීය විහාරාධිපතින් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය මේ දායක කාරකාදී සෑම දිනම ආරක්ෂා කරන ඉෂ්ඨකාමී හිතකාමී දෙවි දේවතාවෝ මේ කුසල් දහම් සතුටින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිවයිසුරු සම්පත් වර්ධනය කරගනිත්වා. සම්බුද්ධ ශාසනයත් මනුෂ්‍ය වර්ගයාත් চিරාත් කාලයක් එහෙන් ආරක්ෂා කෙරෙත්වා. මේ හැම දිනාටම දෙවියන්ගේ ආශිර්වාදයේ රැකවරණය නොමදව සැලසේවා. දෙවියෝත් ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් දකිත්වා කියලා ප්‍රාර්ථනා කරන්. අප හැම දිනාටමත් මේ උදාර කුසලය මෙලව යහපත අභිවෘද්ධිය පිණිස පවතිවා. සසර වාසය කරන තාක් නරකාදී සතර අපායකට මිත්‍යා දෘෂ්ටි කුලයකටපත් නොවීම පිණිස කල්යාණ මිත්‍ර සම්පත්තිය සද්ධර්ම ශ්‍රවණේ ලැබීම පිණිස හේතු වේවා. බුදුපසේ බුදුමහරහතන් වහන්සේ නිවී සැනසී පැමිණ වදාළ උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරන්. සිද්ධ කරගත් සියලු කුසල් බලයෙන්ද බුද්ධ ධම්ම සංඝ යන රත්නත්‍රය අනන්ත ගුණානුභාවයෙන්ද පින් අනුමෝදන් වන දෙවියන්ගේ ආශිර්වාදයෙන්ද අප හැම දිනාගේම ආශිර්වාදයෙන්ද විහාරාධිපති ගෞරවනීය ලොකු හාමුදුරුවන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයටත් දායක කාරකාදීන් සෑම දිනාටම මේ ලෝක වශයෙන් පවතිනා වූ අපල උපද්‍රව වෙත්නම් මේ සියල්ලක් දුරු වේවා. ආයුරාෝග්‍ය භාග්‍ය ආදී සම්පත් වර්ධනය වේවා. මේ බඳු කුසල් දහම් සිදු කරමින් සුවසේ ගුණ නුවණ වඩමින් තමන්ටත් ලෝකයටත් සම්බුද්ධ ශාසනයටත් වැඩදායක වාසනාවන්ත ජීවිත ගත කරන්න හැම දිනාටම ශක්තිය ලැබේවා කියලා ආශිර්වාද කරනවා. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිජ්ජතු.